නිමිත්තෙන් මේ පවත්වන සමාජ සත්කාරයට ඔබ මේ සහභාගී වෙච්ච හැමෝම අපි සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මෙතන දැන් 500ක් කෙලෙලා හමාරයි. එතකොට ඊට අමතරව තව 200ක් 300ක් ආසන්න ප්‍රමාණයක් Facebook නරඹුවට අපිට තොරතුරු ලැබුණා. ඒ කියන්නේ ඉතා සාර්ථක කාර්යයක් හිමි කිරීම සඳහා අපිට දායක වූ අපේ ගුරු චන්දන ගුණවර්ධන සර්ටත් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නිරෝගීමත් කයක් අපේ තේමාව මොකද්ද? නිරෝගීමත් කයක් ඒ වගේම මනසක් සහ ධෛර්යමත් සහිත ශ්‍රී ලාංකික මිනිසෙක් බිහි කිරීම. අන්නේ දර්ශනය ඇතිව අපේ කණ්ඩායම ලොකු මෙහෙවරක යෙදී සිටිනවා. භාවනානුයෝගීව අපි හැම දවසකම උදේට පවත්වන මේ වැඩසටහනේ හැමදාම විනාඩි 10ක් භාවනා කරනවා. ඒ වගේම මානසික සහ කායික ව්‍යායාම උපදෙස් ලබා දෙනවා. පරිසරයට ආදරය කිරීම පිළිබඳව ඒක ඇත්තටම කරලා පෙන්වන පිරිසක් විදියට අපේ පිරිස අද ලංකාව පුරා ප්‍රචලිත වෙලා ඉන්නවා. ඒ වගේම පෝෂණය සපිරි ආහාර රටාවකට මිනිස්සුන්ව හුරු කරන්න අපේ දේශක මණ්ඩල හැමතිස්සෙම ව්‍යායාම යොදවනවා. ජීවන රටාව තුලින් ධනාත්මක චින්තනයක් ඇති කිරීම අපේ මෙන්න මේ මෙහෙවරයි. මනස, කය, අධ්‍යාත්මය ඒ වගේම අපි සත්‍ය කරා යන පිරිසක්. මම චන්දන ගුණවර්ධන සර්ගේ පොතක පොඩි කෑල්ලක් අදගත්තා. ආකර්ෂණ නීතිය පොතේ සර් මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඒ මහගමසේකරයන්ගේ යම්කිසි වදන. ඒකෙදි මෙන්න මෙහෙම කියනවා. පහසුම මඟ දෙවි කෙනෙකු වීමට දෙවි කෙනෙක් මේ සිතා ගැන්මය. පහසුම මඟ බුදු කෙනෙකු වීමට බුදු කෙනෙකුමයි සිතා ගැන්මය. සිතා එලෙසම දිවි ගැන්මය. සිත තුළ වෙසෙනා දෙවිවරු එවිට ඔහුට පිහිට වෙති. ලෝ තුළ වෙසෙනා දෙවිවරු එවිට ඔහුට පිහිටට ඇති. යනේන මග තොඩ රැක සිට අතුරු අන්තරා දුරලති. වැරදි මගක යනු දුටුහොත් නියම මගට ගෙන හැරලති. එසර්ගේ පොතේ පළමුව පිටුවෙන් තමයි මම මේ දේ උපුට ගත්තේ. චන්දන ගුණවර්ධන ගුරු මාතාවනි ඒ වගේම එතුමාගේ ගැන විස්තරයක් කතා කරොත් එතුමා මේ වෙනකොට ලංකාවේ ප්‍රධාන කතුවරයෙක්. ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා කෘති 37ක් මේ වෙද්දී ඇත්තටම මිනිසුන්ට දායක කළා තියෙනවා. මේක ලොකු පුණ්‍ය කර්මයක්. ඒ වගේම සංයුක්ත තැටි 18ක්, ඒ වගේම DV තැටි 4ක් මේ වෙනකොට මිනිසුන් අතරට ප්‍රචලිත කරලා තියෙනවා. ඒ මහත්මයා ගැන ලොකු කාරණා ගොඩාක් කියන්න පුළුවන්. ඒත් අපි එතුමාගේ අපි දේශනෙන් බලමු කොයි වගේ දෙයක්ද අපිට දෙන්න පුළුවන් කියන එක. ඒ වගේම අද මම පොත් ලිස්ට් එක බැලුවාම සර්ගේ මෙන්න මේ පොත් ලිස්ට් එකට මගේ ඇස ගියා. ධන චින්තනයේ දසපාරමිතා 2003 දැන්ට අවුරුදු 18කට කලින් සර් එක හිතලා මිනිස්සුන්ට දායක කළා තියෙනවා. ඒ වගේම සුපහන් ලොවක පිවිතුරු නිෂ්පාදන දැන් මේ අද අපි කතා කරන දේවල් සර් කියලා තින්නේ 2002 අවුරුදු 19කට කලින්. මොළය සහ බලය මේ අද කියන මාතෘකාව සර් කියලා තිනවා 2000 පොතේ අවුරුදු 19කට කලින්. ඒ වගේම සතුට මේ මොහොතේ ඔබ තුලමය 2012 අවුරුදු 9කට කලින්. කළ නොහැක්කක් නොමැත 2013 අවුරුදු 8කට කලින්. අන්න එහෙනම් මෙන්න මේ වගේ කළ නොහැක්කක් නොමැත. එහෙනම් අද අපි සර්ට ආරාධනා කරනවා ධනය බලය සහ විනය තුලින් අපේ ලංකාවේ මේ ජාතිය නගා සිටුවීමට පොඩි වදනක් අපිට කියන්න කියලා. සර් ඔබටයි මේ අවස්ථාව. අයිබෝන් දයන් ඔව් සර් සර්ට පටන් ගන්න පුළුවන්. හරි. ඊටමත් ස්තුතියි දයන්ට මේ අවස්ථාව ලබා දුන්න එක ගැන. දයන් මට සර්ට කෝස් දීලා තියෙනද? දැන් මට හම්බුනේ NLP ප්‍රැක්ටිෂනර් ට්‍රේනින් එකට ඇවිල්ලා අපේ දුවගේ. ඉතින් එතකම් මම දැන් හඳුනගෙන හිටියේ නෑ.
හැබැයි දැන් එක ටිකක් කතා කරනකොට මට දැනට හුඟක් දේවල් කරන්න පුළුවන්. ඒ වගේම හුඟක් දේවල් කරනවා කියලා මම තේරුම් ගත්තා. ඉතින් එතකොට මේ ඉල්ලීම කරපුවාම මට හිතුණා ඇත්තටම මගේ මොකක් ගැනද කතා කරන්න පුළුවන් කියලා. මම හිතුවා ඔබට යම් කිසි දෙයක් ජීවිතේ මේ ලංකාවේ අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්න, ගැටලු, අර්බුද, අභියෝග හැටියට බාර අරගෙන අපි යනකොට අපිට මේ ප්‍රශ්න, ගැටලු, අර්බුද ඇති වෙන්නේ ඇයි? ඇති උනේ ඇයි? කියලා අපි පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා මට හිතුණා. ඊට පස්සේ තමයි අපි මාතෘකා යොදාගත්තේ අපි දෙන්න කතා කළා මේ ධනය, බලය සහ විනය කියන මාතෘකාව. යොදාගත්තේ. ඇත්තම කිව්වොත් මම මේ ගැන ඔය දයන් කිව්ව නිසා මම මතක් වුණේ මට ඔය මම ඔය පිවිතුරු නිෂ්පාදන කියන පොත ලිව්වේ මේ රටක අපද්‍රව්‍ය ඇති වෙන එක වළක්වලා ධනවත් වෙන්නේ කොහොමද? බලවත් වෙන්නේ කොහොමද කියන කාරණය ගැන. ඒ අපද්‍රව්‍ය ඇතිවීම වළක්වනවා කියලා කියන්නේ විනයක් ඇතුව ජීවත් වීම කියන එක. විනයක් ඇතුව ජීවත් වෙනකොට අපද්‍රව්‍ය හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ හිතේ අපද්‍රව්‍ය හැදෙන්නෙත් නැහැ, පරිසරය හැදෙන්නෙත් නැහැ. එතකොට අපි දන්නේම නැතුව ධනවත් වෙනවා. ධනවත් වෙනකොට බලවත් වෙනවා. ඔය සංකල්පය තමයි ඒ පිවිතුරු නිෂ්පාදන කියන පොතේ මම ලිව්වේ. නමුත් ඉතින් මට හරි සන්තෝෂයි කියන්න බොහොම ආරුවෙන් තමයි පොත් 1000ක් විකුණගත්තේ. අවුරුදු 10ක් විතර ගියා පොත් 1000 විකුණ ගන්න. ඒක තමයි අපේ රටේ. මොකද ඒක මම හිතන ඒ විෂය පිළිබඳ සිංහලෙන් ලියපු එකම පොත. අද වෙනකම්ම. ඒකට ඒක හරි වටින දෙයක් වුණා. මට හරි සතුටුයි. නමුත් ඒ පොත විකිණීම නෙමෙයි. ඒක ගත්ත කට්ටිය ලංකාවේ හුඟක් දේවල් වෙනස් කරා. සමහරු තමන්ගේ ආයතන වෙනස් කරා. සමහර කට්ටිය දැන් උදාහරණයක් ගන්නම එක හෝටලයක් තියෙනවා. ඒ හෝටලේ වතුර භාවිතය කියන එක දවසකට බවුසර් 68ක් වතුර පාවිච්චි කරපු හෝටලය බවුසර් 13කට අඩු කරන්න පුළුවන් වුණා ඒ ක්‍රමවේද පාවිච්චි කළා. ඒකට ඒක හරි ප්‍රබල ක්‍රම. ඒවයින් වෙන්නේ මොකද්ද? අපි ධනවත් වෙන එකනේ. වතුර බවුසර 60 ගානකට වියදම් කරපු සල්ලි 13කට අඩු වෙනකොට අපි ධනවත් වෙනවා. පරිසරය විනාශ වෙන එක නතර වෙනවා. වතුර අනිසි භාවිතයකට නතර වෙනවා. ट्रांसपोर्ट कोस्ट එක අඩු වෙනවා. නොයෙකුත් දේවල් අපිට කරන්න පුළුවන් ඒ විදිහට. ඒ කියන්නේ මිනිස්සුන්ගේ සතුට හානියක් නොකර. ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් අද දවසේ මම කතා කරන්න හිතුවේ මේ ධනය, බලය සහ විනය කියන එක ගැන. දැන් 500 දෙනෙක් ඉන්නවා. 500 දෙනාම සන්තෝෂයි ආයිබුවන් කියලා තමයි හුඟක් කට්ටිය මෙසේජස් දැම්මේ සියලු දෙනාටම ආයිබුවන් කියලා. ඒකත් හොඳ පෙර නිමිත්තක් මම හිතනවා. ලෝකයේ ආයුෂ බොහෝ වේවා කියලා සුබපතන ආශිර්වාද කරන එකම ජාතියක් හිටියේ ලංකාවේ. ඒ ක්‍රමය පුදුමාකාර බලවත් වචනයක් ඒක. ඒක පාවිච්චියට ගන්න එකත් ඉතාම වටිනවා. ඒ වගේම මට හිතුණා මේ කාලේ ගැන පොඩ්ඩක් කියලා මේ මාතෘකාව විස්තර කරන්න ඕනේ කියලා. දැන් ඇත්තම ගත්තොත් දයන් ඒ වගේම සහෘද ඔබට මෙතන ඉන්නවා මම දැක්කා ස්වීඩන් වල කට්ටිය ඉන්නවා, ඕස්ට්‍රේලියාවේ කට්ටිය ඉන්නවා, කැනඩාවේ කට්ටිය ඉන්නවා, මම දන්න කට්ටිය, එංගලන්තේ කට්ටිය ඉන්නවා. එකතු වෙලා ගොඩක් ඉන්නවා මම දැනුවත් 25ක් 30ක් විතර හිටියා විදේශගත වල ඉන්න කට්ටිය මේකට සම්බන්ධ වෙලා. එතකොට ඒ අය හුඟක් මේවා දන්නවා සමහර කට්ටිය. අපි පුදුමාකාර විදිහට විකෘති වෙච්ච පිරිසක් බවට පත් වෙලා ඉන්නවා. ඒ විකෘතිය මොකකින්ද ඇති උනේ? ඒක පටන් ගන්නෙ මේ විනය කියන එක නැතිකම. විනය නැති උනේ කොතැනද? එතන විකෘතියක් ඇති වෙනවා. විනය කියලා කියන්නේ මොකද්ද? සංයමය, හික්මීම, වටිනාකම් වලට අනුව ජීවත් වීම. يعني පුද්ගලයෙක්ගේ තිබිය යුතු දෙයක් තියෙනවා personal value system කියන එක. පෞද්ගලික වටිනාකම් පද්ධතිය කියන එක. ඒ personal value system එක දුර්වල වෙනකොට, කඩන් වැටෙනකොට ඒ පුද්ගලයාගේ විනය කියන එක ඩිංග පිරිහෙනවා. විනය කියලා කියන්නේ හික්මිලා වැඩ කරන එක. ක්‍රමවත්ව වැඩ කරන එක. ටිකෙන් ටික අඩු වේගන යනවා. අපි මේක මම ඔබේ පහසුව සඳහා පුංචි උදාහරණයක් අරගෙන කියන්නම්කෝ.
අපි හිතමු ලංකාවේ ඉස්සර මේ මම කොළඹට එනකොට ගමේ ඉඳලා මම දැක්කේ නෑ කොළඹ කිසිම තැනක ට්‍රැෆික් ලයිට් තියෙනවා. ට්‍රැෆික් ලයිට් කියලා જાතියක් තිබුණේ නෑ. ඒ වගේම පොලිසිය මහතුරු හිටියෙත් නෑ. මොකද රියදුරු මහතුරු විනයක් ඇතුව වාහනේ පදවගෙන යනවා. විනයක් ඇතුව වාහනේ දහමනය කරන නිසා. ඒ නිසා ට්‍රැෆික් ලයිට් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් වගේ අධික වාහන තිබුණෙත් නැහැ. පොලිසිය මහතුරු අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් වාහන වැඩි වෙනකොට ටික ටික මොකද උනේ මිනිස්සුන්ගේ අධ්‍යාපන ක්‍රමය විකෘති වෙනකොට විනය පිරිහෙනකොට වටිනාකම් අඩු වෙනකොට රියදුරු මහතුරුන්ගේ වටිනාකම් අඩු වුණා. රියදුරු මහතුරුන්ගේ වටිනාකම් අඩු වුණා. රියදුරු මහතුරුන්ගේ විනය අඩු වුණා. එතකොට මොකද උනේ දැන් ඔන්න විනය පිරිහීමත් එක්ක මොකද වෙන්නේ කොහෙන් හරි දාලා යන්න දයන් මේ අපේ ඔෆිස් ලයින් එකට කෝල් හුඟක් යනවලු මේ Facebook එකට ජොයින්ට් වෙන්නේ මොකද්ද account එක කියලා. දිල්රුක් නැක්ස ඒක මේ අපේ ගෲප් වල නම් දාලා තියෙනවා Facebook link දාලා තියෙනවා chat එකේ දාන්න අපි කොහමද දාන්නේ ඒක පොඩ්ඩක් සර්ට මේ මට කියන්නකෝ එතකොට මම මැසේජ් එක දෙන්න. Facebook page එකට ගියා නම් බලා ගන්න පුළුවන් කියන්නේ. හරි. එතකොට ඒක මම කියන්නම් එහෙම වුණොත් අපේ Facebook එකට එතනින් ෂෙයා කරන්න කියලා. අපි මෙතන කමෙන්ට් එකට දාන්න මේ දිල්රුක්. එතකොට සර්ට ගන්න පුළුවන්. කමෙන්ට් එකට දාන්න දිල්රුක්. මෞන අර්ථ මූණ මෞන හරි දැන් හරි මේ දැන් මැසේජ් එක ඇවිල්ලා තියෙනවා මේකේ හරි එතකොට අයන මොකද උනේ මේ වාහන දැන් ඔන්න මොකද උනේ වාහන වැඩි වුණා පුහුණු අඩු වුණා ගෙදෙට්ට ලයිසන් එක එනවා වාහනයක් අල්ලන්නේ නැතුව දැන් ඔන්න මොකද වෙන්නේ විනය පිරිහුණා වටිනාකම් අඩු වුණා ඊට පස්සේ මොකද වුනේ දැන් මේකෙන් බේරෙන්න පොලිසිය නිලධාරීන් යොදවන්න සිදු වුණා වාහන අසුරවන්න. දැන් මේක ටිකක් වෙහෙසකර වැඩි වියදම වැඩි. දැන් බලන්න විනය පිරිහුණා ධනය හානි වුණා මොන ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. දැන් ඊට පස්සේ මොකද වුනේ මේකට සොලියුෂන් එකක් හැටියට විසඳුමක් හැටියට ට්‍රැෆික් ලයිට් ක්‍රමය ආවා. දැන් ඒක ඔන්න සල්ලි කට්ටිය හිතුවා ඒක සල්ලි වියදම් කළා ඒක අය කරාට පස්සේ පොලිසියට නිදහස් වෙනවා. පොලිසිය නිදහස් වෙනවා ට්‍රැෆික් ලයිට් එකට අනුව වැඩ කරයි කියලා. දැන් මොකද උනේ ට්‍රැෆික් ලයිට් එක තිබුණාට අපේ කට්ටියට විනයක් නැහැ. වටිනාකම් නැහැ. ඒ නිසා රෙඩ් ලයිට් එක තිබුණත් දෙපැත්තේ වාහන නැත්තම් ටක් ගාලා පන්නනවා. දැන් කොහොමද මේ රියදුරු මහත්තයා හරි වාහනේ පදවන මහත්තයා වාහනේ පදවගෙන යන්නේ? සමහර විට තමන්ගේ බිරිඳ ඉන්නවා වාහනේ අනිත් පැත්තේ වාඩි වෙලා. ඊට පස්සේ දුවයි පුතයි ඉන්නවා. ඉතින් දුවයි පුතයි බලන් ඉන්නවා තාත්තා ටක් ගාලා රෙඩ් ලයිට් එක තිබුණා ටස් ගාලා පැන්නුවා. පුතා හිතට ගන්නවා නියමයි තාත්තා නිකන් ගත්තා පිකප් කරලා රෙඩ් ලයිට් එක තියෙද්දි පැනලා ගියා. ඉස්කෝලේ ගිහිල්ලත් කෙනාද අපේ තාත්තා ආවා ඇවිල්ලා රෙඩ් ලයිට් එකකින් ආවේ. දැන් මොකද වෙන්නේ? විනය පිරිහෙනවා වටිනාකම් පිරිහෙනවා. දැන් මේක නවත්තන්න බෑනේ. රෙඩ් ලයිට් තිබුණයි කියලා අපේ කට්ටියට ඇති වැඩක් නැහැ. දැන් ඒකට බිලියන් ගාණක් වියදම් කරගෙන යනවා අද වෙනකන්. ඊට පස්සේ මොකද කරේ? රෙඩ් ලයිට් එකක් දාලා පොලිසිය මහතුරුත් දානවා. දැන් අපි තමයි මේ විදිහට ජීවත් වෙන්නේ ලෝකේ එකම රට. දැන් බලන්න මොකද්ද නැති උනේ? විනය නැති වුණා රියදුරු මහතුරුන්ගේ. ඒ විනය නැතිවීම නිසා වටිනාකම් නැතිවීම නිසා විනය නැති වුණා. විනය නැති වුන නිසා ධනය නැති වෙනවා. අද මේ මොහොත දක්වා ඔක සිද්ධ වෙනවා. ඔකේ බිහිසුණුකම ඔයිට වඩා තත්ත්වය. ලංකාවේ ඇත්තම තත්ත්වය හැම අවුරුද්දකම අඩුම ගානේ 3600ක් 3500ක් ඔය විනයක් නැති රියදුරු මහත්තුරු නිසා මහමග මැරෙනවා. 6000ක් විතර ආබාධිත වෙනවා සදාකාලිකව.
කාන්තාවෝ 2000 2500ක් වැඳපු බවට පත් වෙනවා. දරුවන්ට තාත්තලා නැති වෙනවා. දේපල හානි වෙනවා. මොකක් නිසාද මේ? ජීවිතේ විනයක් නැතිකම නිසා. වටිනාකම් නැති වුණා, විනය නැති වුණා. විනය නැතිවීම නිසා ධනය නැති වෙනවා. ධනය නැතිවීමත් එක්ක අනිත් ඒවා කොහොම බලය නැති වෙනවා. බලය රැක ගන්න ධනය හොයනවා. ධනය හොයන්න විනය කඩනවා. අපේ රට ඔය තත්වයට ගිහින් තියෙනවා. එතකොට අපි මේ වගේ සාකච්ඡා කළා, මේ වගේ දේවල් කරලා මොකද්ද කරන්න ඕනේ? අපේ සමාජය ටිකෙන් ටික ආපහු යථා තත්ත්වයටපත් කරන්න. අද වෙනකොට ලංකාවේ ඉන්න තත්ත්වය අරගෙන බැලුවොත් ඊටාම පිහිසුනේ. ඊටාම පිහිසුනේ. ඒක හිතා ගන්න බැරි තරම් පිහිසුණු තත්ත්වයක්. ලෝකයේ වැඩියෙන්ම ළමා අපයෝජන සිද්ධ වෙනවා. ගබ්සා වීම වැඩිම රටක්. සීදි විනාශා ගැනීම අතරින් ලෝකේ 8 වෙනි තැන ලංකාවේ ඉන්නවා. පහුගිය කාලේ 4 වෙනි තැනත් හිටියා. පළවෙනි තැනත් හිටියා. දැනට 8 වෙනි තැන ඉන්නවා. බලන්න වාහන අනතුරු වලින් 3000ක් විතර මැරෙනවා. සීදී නසා ගැනීම වලින් මැරෙනවා. ඊළඟට මේවා තමයි බරපතල ප්‍රශ්න අපි කතා කරන්නේ නැහැ. අපි කවුරුවක් කතා කරන්නේ නැහැ. ඊළඟ ලෝකේ අසතුටින්ම ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක්. ඊළඟට ලෝකේ මේ දල ජාතික නිෂ්පාදිතයෙන් වැඩිම ප්‍රතිශතයක් ණය ගෙවන රටවල් 20න් එකක් ලංකාව. ණය ගෙවන්න සිද්ධ වෙලා තියෙන ගෙවන නෙමෙයි, සමා වෙන්න ගෙවන්න සිද්ධ වෙලා තියෙන රටක් මේක. ඇයි අපි රටක් හැටියට, ජනතාවක් හැටියට අත්‍යවශ්‍ය සාධක 3ක් ගැන හිතලා නැහැ. ඒ තමයි පළවෙනි එක විනය, දෙවෙනි එක ධනය, තුන්වෙනි එක බලය. මේ 3 ගැන සම්මත ක්‍රමවේදවලට අනුව, සදාචාරාත්මක ක්‍රමවේදවලට අනුව අපි හිතලා නැහැ, පුහුණු කරලා නැහැ, වැඩ කරලා නැහැ. දැන් අපි ස්ලයිඩ්ස් ටිකක් බලලා අපි කතා කරගෙන යමු. එතකොට මේ වැඩසටහන කියන්නේ මම මුල කොටසදී වෙනම ඔක්කොම මේ 3 කියන්නේ මොකක්ද කියලා හොඳට විස්තරව කියා දෙනවා. ඒ කියන්නේ අතීතයේ තිබුණේ කොහොමද? මේකේ අදහස මොකක්ද? ඊට පස්සේ මෑත කාලේ ඉන මේ සම්බන්ධව ලැබිච්ච අගය මම ඔබට කියා දෙනවා. අවසානයේ පොඩි කරුණු 10ක් දෙනවා ඔබට self study එකක් කරන්න. තමන් ගැන තමන් අධ්‍යයනයක් කළා තමන්ගේ ශක්තිය ගොඩනගා ගන්න. ඒක තමයි මම බලාපොරොත්තු වෙන දේ. දැන් මම ඔබට පුංචි දේවල් ටිකක් කියනවා. ඊශ්‍රායලය. ඔබ හැමෝම දන්නවා මේ දවස්වල ඊශ්‍රායලය ගැන. හැම කෙනෙක්ම කතා කරනවා. ඊශ්‍රායලය ආරම්භ වුණේ 1948 දී. 1948 දී. ඊශ්‍රායලය කියන්නේ තමන්ගේ සතුරු රටවල් විශාල ප්‍රමාණයක් මැද තනියම හැදෙන ලංකාවෙන් 3න් එකක් විතර වෙන රටක්. හැබැයි මේ ඊශ්‍රායලය මෙන්න මේ ධනය, බලය සහ විනය කියන සාධක 3 පාවිච්චියට අරගෙන ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 43000ක් දක්වා වැඩි කරා. 43000ක් දක්වා වැඩි කරා. අර කාන්තාර රටේ. දෙවෙනි එක ලෝකයේ විශ්මයජනක දේවල් කරලා තියෙනවා. ඊශ්‍රායලයේ සතුරු ආක්‍රමණ එනකොට වළක්වා ගන්න අයන් ඩ්‍රෝම් එකක් හයි කරගෙන තියෙනවා. බලන්න කොච්චර අපූර්වද කියලා. අපි මොනවද කරලා තියෙන්නේ? අපිත් 1948 නිදහස ගත්තේ. 1948 නිදහස ගන්නකොට ලංකාවේ විදේශ විනිමය අතිරික්තය, ඒ කියන්නේ ධනය ලංකාව සතුව තිබිච්ච කෝටි 70ක් අතිරික්තයක් තිබුණා. 1950 දී එංගලන්තයේ අයවැයෙන් ගියවන්න ණය මුදලක් පවා ගත්තේ ඔය විදේශ විනිමය අතිරික්තයෙන්. එංගලන්තේ ණයට ගත්තේ. අපි ඔය යටත් කරගෙන හිටපු රට. ආසියාවේ 1950 වෙනකොට ආසියාවේ හිටපු දෙවෙනි සංවර්ධිත රට. තමයි වෙච්ච දේ. එදා අපි බටහිර ජාතීන්ට යටත් වෙලා තිබුණා. බටහිර ජාතීන් අපේ සම්පත් මංකුල්ල කෑවා. මම මේක වෙනම වීඩියෝ එකක් පවා කරලා දාලා තියෙනවා මගේ YouTube channel එකේ. ඔබට බලන්න පුළුවන්. කොච්චර දේවල් තිබුණත් අපි යම් කිසි ස්ථාවර මට්ටමක හිටියා. ඊට පස්සේ අපිට මොකද උනේ?
අපි ටිකෙන් ටික මේ දේ සිද්ධ වුණේ 1978 දී 77 දී අපි විවෘත ආර්ථිකයකට ගියා. අධ්‍යාපන ක්‍රමය වෙනස් වුණා. ඒ අධ්‍යාපන ක්‍රමයේ වෙනස් වීමත් එක්ක ඒ තිබිච්ච වටිනාකම් හරපද්ධතිය ගොඩනගෙන යම් යම් විෂය ධාරාවන් අපෙන් අයින් වෙලා ගියා. පළවෙනි එක තමයි සාහිත්‍යය කියන එක අයින් වුණා. දෙවෙනි එක ඉතිහාසය කියන එක අයින් වුණා. ඊළඟට ප්‍රජාචාරය කියලා විෂයක් තිබුණා. ඒ ප්‍රජාචාරය කියලා කියන්නේ මිනිස්සුන්ගේ හැසිරීම් රටා, මිනිස්සුන්ගේ චර්යා රටා, මිනිස්සුන්ගේ වටිනාකම්, සාර ධර්ම, හරපද්ධතිය කියන උගන්වපු විෂය. ඒ විෂය නිර්දේශයෙන් ඉවත් වෙලා ගියා. ඒකත් එක්ක මොකද සිද්ධ වුණේ? සම්පූර්ණම වටිනාකම් විරහිත විනයක් නැති ජාතියක් ටිකෙන් ටික බිහි වෙන්න පටන් ගත්තා. ඒ වගේම මම කියන්නේ ඒකට චෞර රාජ්‍යයක් බිහි වුණා කියලා. ටිකෙන් ටික චෞර රාජ්‍යයකට ගිහිල්ලා අද වෙනකොට අපිට ඉතුරු වෙලා තියෙන්නේ හොරුන් විසින් සූරා කන ලැබූ කනත්තක් විතරයි. මේකේ ඛේද වාචකය තමයි පහුගිය දවස්වල ඔබ නැති පත්තරවල ගියා. මේ පසුගිය මාස කිහිපය ඇතුළත ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පදිංචියට යන්න ලංකාවේ යම් කිසි ප්‍රමාණයක් ඉගෙන ගත්ත මිනිස්සු 6 ලක්ෂයක් ආයුධම්පත් දාලා තියෙනවා. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ පදිංචියට යන්න විතරයි. එතකොට ලෝකයේ අනික් රටවල් වලට කොච්චර දාලා තියෙනවද? ඇයි හේතුව? ඒ කට්ටිය මේ ජීවිතේට බියක් දක්වන නිසා පලා යාමක් සිද්ධ කරනවා. දැන් ඔබට තේරෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. දැන් අපි මේක එකින් එක විග්‍රහ කරගෙන යමු. ඇයි අපි මේ ගැන කතා කළ යුත්තේ? ඇයි අපි මේ ගැන හිතිය යුත්තේ? ඇයි අපි මේ ගැන අධ්‍යයනය කළ යුත්තේ? ඇයි අපි මේ ගැන හදාarලා අපේ ජීවිතේ එහාටම ගමන් කළ යුත්තේ? මෙතන පයන්න අඩු වෙලා තියෙනවා. අප පරිහානියේ උච්චතම අවස්ථාවට පත්ව සිටින නිසා. රටක් හැටියට අපි පරිහානිය කියන එක, පිරිහීම කියන එකේ ඉහළම තැනට ගිහිල්ලා තියෙනවා. ඉහළම තැනට. ලෝකේ දරුණුම ඛේදවාචක රසක් රිද්ද වෙන රටක් ලංකාව. අපි ගිහිල්ලා තියෙනවා. අවසානයේ වෙනකොට 1971 බිහි වුණා. බංග්ලාදේශයෙන් පවා ණය මුදල් අරගන්න තත්වයකට අපිපත් වෙලා තියෙනවා. බලන්න කොච්චර ඛේදවාචකයක්ද කියලා. අපට සිදුවී ඇති දේ අපම නොදන්නා නිසා. අපි දන්නේ අපිට මොකද වෙලා තියෙන්නේ කියලා. අපි දන්නේ. ඒ තරමට අපි අන්ධයි. අපි මොකද වෙලා තියෙන්නේ? අපි සෝෂල් මීඩියා එක්ක, ටෙලිවිෂන් එකත් එක්ක අපි බොහොම අපූර්ව ජීවිතයක් ගත කරනවා. යාරි මැසේජස් දානවා, හැම සතියකම අලුත් නිවුස් එකක් එනවා, සෝෂල් මීඩියා වල කතා කරන්න, කමෙන්ට්ස් දාන්න, පෝස්ටර්ස් දාන්න, එකක් ඉවර වෙනකොට එකක් එනවා, එකක් ඉවර වෙනකොට එකක් එනවා. පුදුමාකාර නිර්මාණශීලී විදියට අපි මේ පෝස්ටර්ස් තම ඒවා රස විඳ ඒවත් එක්ක අපි ජීවත් වෙනවා. අපිට වෙලා තියෙන්නේ අපි කවුරුත් දන්නේ නැහැ. ඔක තමයි දෙවෙනි එක. තමන්ව අහිමි වී ඇති නිසා. මේ ලංකාවේ මිනිස්සු දන්නේ ඇත්තටම මට මමවත් නැහැ කියලා දැන්. මොකද මමත් ණයකාරයෙක් වෙලා ඉන්නවා. හැමෝම ණයට දැන් මම විදේශ රටවලට එක්කෙනෙක් රුපියල් ලක්ෂ 5ක් විතර ණය වෙලා තියෙන අතරේ අපි ණය අරගෙන කන જાතියක් බවට පත් වෙලා ඉන්නවා. වැඩ නොකර ණය අරගන්න જાතියක් බවට පත් වෙලා ඉන්නවා. අපිට වෙච්ච දේ අපි දන්නේ නැහැ. මාතෘ භූමිය තුළ සරණාගතයන් වී ඇති නිසා. අපි අපේ අනුවණකම කොච්චරද කියනවා නම් අපි අපේ මාතෘ භූමියේම දැන් අවතැන් වෙලා ඉන්නේ. අඩුම තරමින් මිනිස්සුන්ට ඒක ගැනවත් අවබෝධයක් නැහැ. ආත්මාර්ථකාමීත්වය ඉහවහා ගිය රටක් බවට පත්වීම නිසා දැන් මිනිස්සු උත්සාහ කරන්නේ අනිත් එක්කෙනා මරුණත් කමක් නැහැ, විනාශ වුණත් කමක් නැහැ, මොන දේ වුණත් කමක් නැහැ, මගේ ටික මම ගන්නවා කියන තැනට ගිහිල්ලා තියෙනවා. දැන් ඔබ කොරෝනා අර්බුදයත් එක්ක ඔබ දකින්න ඇති මිනිස්සු හැසිරෙන ක්‍රමය. කොච්චරනම් මෝඩ විදිහට, කොච්චරනම් අනුවන විදිහට, කොච්චරනම් පහත් විදිහට මිනිස්සු හැසිරෙනවද අද මේ මොහොත දක්වා. මේකේ විපාක කොච්චරද කියන්න බෑ. ඒ තරමට මිනිස්සු ආත්මාර්ථකාමී.
ඒ ආත්මාර්ථකාමී වෙලා ගෙදෙට්ට වෙලා තමන්ගේ පවුලයි තමන්ගේ දරුවෝ ටිකයි කොරෝනා වලින් බේරගෙන ඉන්නවා කියලා හිතනවා නම් ඒකට කමක් නැහැ. එහෙම නෙමෙයි එළියට පැනලා තියෙන දේ සේරම තමන්ට ගෙනල්ලා ගොඩ ගහ ගන්නවා. අනික් කටිය කෑවත් කමන්නේ නැතත් කමන්නේ කියන පදනමකට අපි ගිහින් බලන්න අපිට වෙච්ච දේ. ඒක නිසා මම විශ්වාස කරනවා ලංකාවේ හැම කෙනෙක්ම තමන් විනයගරුක වෙන්නේ කොහොමද? ඒ විනයගරුකත්වය උඩ ධනවත් වෙන්නේ කොහොමද? ඒ තුල තමන්ට යම්කිසි බලයක් ගොඩනගා ගන්නේ කොහොමද කියලා හැම කෙනෙක්ම හැදෑරිය යුතු කාලයක් තියෙනවා. එමෙ හැදෑරියොතින් අපිට ඊටාම ඉක්මනට මේ වැටිච්ච ප්‍රපාතයෙන් නැවත ගොඩ එන්න පුළුවන්. තමන්ට තමන්ගේ ජීවිතේ, තමන්ගේ පවුල, තමන්ගේ ව්‍යාපාරය, තමන්ගේ රැකියා ස්ථානය, තමන්ගේ ආයතනය ගොඩනගා ගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. දැන් මේ තියෙන්නේ අතීතයේ අදත් සමහර රටවල් පිරිහෙනවා, විනාශ වෙනවා. සමහර රටවල් සාර්ථක වෙනවා. ඇයි ඒ? දැන් උදාහරණයක් ගනිමු. අපේ ලංකාවේ තාමත් Facebook වල යන්නේ ලංකාව ඉතියෝපියාව වගේ කරන්න යනවා කියලා. ඉතියෝපියාව කියන්නේ මේ පහුගිය අවුරුදු 10 ඇතුළත වේගයෙන්ම දියුණු වෙච්ච රටක්. මේ වෙනකොට සෝමාලියාවත් වේගයෙන් දියුණු වෙනවා. සෝමාලියාවටත් වඩා පල්ලෙහායින් තමයි අපි ඉන්නේ. බලන්න ලෝකයේ වැඩිම ස්වාභාවික සම්පත් හිමිකම් කියන. උපතින් සහජ බුද්ධිය වැඩියෙන්ම තියෙන දරුවෝ උපදින. ගුරුත්වාකර්ෂණ ශක්තිය අවම තැන පෘථිවි ගෝලයේ. ඒ අවම තැන නිසා අභ්‍යවකාශ යානයක් අහසට යවුවතින් ඇමරිකාවෙන් යවන අභ්‍යවකාශ යානයකට වඩා ඩොලර් ලක්ෂයක ඉන්ධන වියදම අඩු වෙනවා ශ්‍රී ලංකාවෙන් අභ්‍යවකාශයට යවුවොත්. ඒ අඩුම ගුරුත්වාකර්ෂණ ශක්තිය නිසා. ඒක නිසා තමයි ආතසි ක්ලාක් මහත්තයා කිව්වේ විශ්වයට සෝපානයේ ඉදිවෙන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රීපාද කණු මුදුනෙන් කියලා. ඒ තරමට අපූර්ව රටක් මේක. ලෝකයේ තියෙන හිතා ගන්න බැරි ධන සම්පත් තියෙනවා. ඒ උදාහරණයක් ගනිමු. එප්පා වෙල පොස්පේට් නිදිය කියන එක. අවුරුදු 200කට රොක් පොස්පේට් තියෙනවා මේ ලංකාවේ. ලෝකෙට දෙන්න. හැබැයි අපි ඉන්නෝ. ඛනිජ වැලි කියන එක. අවුරුදු 500කට ලංකාවේ ඛනිජ වැලි වර්ග තියෙනවා දෙන්න. හැබැයි අපි සද්ද නැතුව ඉන්නවා. රත්තරන් නිදි තියෙනවා ලංකාවේ. ඒක විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. ඒකේ කොමිස් කුට්ටිය මදි නිසා ඒක කාටවත් දෙන්නේ නැතුව ඉන්නවා. ඒ තරමට අපි පිරිහිලා. හැබැයි කිසිම දෙයක් නැති බංග්ලාදේශය මොකද කරලා තියෙන්නේ? දවන්ත රාජ්‍යයක් බවට පත් වෙමින් යනවා. වැඩිපුරම ස්වාභාවික විපත් තියෙන අධික ජනගහනයක් ඉන රටක්. ඒ වුණාට ඒ කට්ටිය වේගෙන් දියුණු වෙමින් යනවා. බලන්න අපිට වෙච්ච වෙන දේවල් හේතුව විනයක් නැතිකම. මොකද්ද? මොන විනයද නැත්තේ? බලය පිළිබඳ විනය නැහැ. බලය පිළිබඳ ඒකට අදාළ වෙන්නේ නීතිය සහ යුක්තිය කියන එක. දැන් ඔබ දන්නවා ලංකාවේ නීතිය කියන්නේ මොකද්ද? ඒකේ විනයක් නැහැ, වටිනාකම් නැහැ. කොස් ගෙඩිය කඩන එක්කෙනා දරුවට කන්න දෙන්න බැරුව. පොල් ගෙඩියක් කඩන එක්කෙනා 6 මාසයකට හිරේ යනවා. ඒක තමයි නීතිය. හැබැයි බිලියන ගාණක් හොරකම් කරන කට්ටිය නිදොස් වී නිවැරදි වෙනවා. ඒක තමයි නීතිය ලංකාවේ. නීතිය තුල විනයක් නැහැ. ඒක නිසා අපි විනාශ වෙනවා. මොන රටේද නීතිය පිරිහුනේ? ඒ රට විනාශ වෙනවාමයි. මේක මම කතා කියපු දෙයක් නෙමෙයි. කියුබානු නායකයා ෆිදෙල් කාස්ට්‍රෝ කියන කෙනා කියපු එකක්. ධනය පිළිබඳ විනය. ලෝකේ හැම කෙනෙකුටම ධනවත් වීමේ අයිතිය තියෙනවා. ධනවත් වීමේ අයිතිය තියෙනවා. මුදල් ලිපීමේ අයිතිය තියෙනවා. මුදල් ආකර්ෂණය කර ගැනීමේ අයිතිය තියෙනවා. හැබැයි ඒක කල යුත්තේ විනයකට අනුව. ඒ විනය නැතුව මුදල් එකතු කරනවා කියන්නේ, ධනෙ එකතු කරනවා කියන්නේ එතනින් ඒ සමාජ ක්‍රමය පිරිහෙන්න පටන් ගන්නවා. විනාශ වෙන්න පටන් ගන්නවා. මොනවාද? මානව මේ ධනයට අයිති දේවල්. අපි පස්සේ ඔක්කොම ටික ඉගෙන ගන්නවා. මානව ප්‍රාග්ධනය පිළිබඳ විනය. ඒ කියන්නේ මිනිසුන්ගේ ශ්‍රමය, මිනිසුන්ගේ දැනුම, මිනිසුන්ගේ කුසලතා, මිනිසුන්ගේ ප්‍රවීණතා භාවිතයට ගන්නේ කොහොමද කියලා අපි තුල විනයක් තියෙන්නට ඕනේ. ඒක තමයි
වැදගත් කොටස. ඊළඟට සම්පත් භාවිතය පිළිබඳ විනය. කියන්නේ ස්වාභාවික සම්පත් තියෙන්නේ අපේ පාරිභෝජනයේට. හැබැයි ඒ ස්වාභාවික සම්පත් භාවිතයට ගැනීම කියන එක විනයක් සහිතව කෙරෙන්න ඕනේ. විනයක් සහිතව කෙරෙන්න ඕනේ. දැන් පුංචි උදාහරණයක් මම මේකට කියන්නම්කෝ. මම ඉපදුනේ රත්නපුරේ දිස්ත්‍රික්කයේ ශ්‍රීපාද කැලේ කෙළවරේ තියෙන ගමක. අපේ ගම්වල හිටපු මිනිස්සු අපේ තාත්තත් එහෙමයි. මැණික් ගන්නවා. හැම ගෙදරකම තියෙනවා පොඩි ඉල්ලම් වට්ටිය කියන එකයි මැණික් ගන්න පොඩි උදැල්ලකුයි ඒක පොඩි උදැල්ලක් පොඩි ඉල්ලම් කූරයි. ඒකට කියන්නේ ඉල්ලම් කූර කියලා. ඉල්ලම් ආරන කූර. දැන් සල්ලි ඕන වුණාම මහ ලොකු සල්ලි නෑ අපේ ගම බොහොම පිටසර ගමක් කිලෝමීටර් 3ක් විතර අතත් පයින් යන්න ඕන ගෙදරට යන්න. ඒක මොකද කරන්නේ? මේ සල්ලි ඕන වුණාම අර ඉල්ලම් කූරයි ඉල්ලම් වට්ටියයි මේ උදැල්ලයි අරගෙන යනවා. ගිහිල්ලා ගොඩ මිල්ලන් තියෙන්නේ හාරනවා. හාරලා පොඩි පොඩි කෑලි අරගන්නවා. කොහොම යනකොට බැරි වෙලාවත් හම්බුනොත් මැණික් ගලක් වෙන්න තියෙන මැණිකක්. ඒවට කියනවා දලං කියලා. ඒව හම්බුනොත් මොකද කරන්නේ? හුල නහය හුස්ම වැදෙන්නේ නැතුව කොලයක් කඩලා අරගෙන මෙහෙම අල්ලනවා. අල්ලලා ගිහිල්ලා ලොකු වලක් කපනවා. කපලා ඒකට දානවා. දාලා පස් තද කරලා වහනවා. මොකටද? පස්සේ කොට ගන්න. නෑ එහෙම එකක් නෑ. කවුරු හරි මැණිකක් වුණාම ගත්තට කිසි ප්‍රශ්නයක් නෑ. ඒක සබහා දහමට අයිති එකක්. ඒක අපි ගන්නෑ. පොඩි කෑලි ටිකක් අරන් ආවම ඉතින් රත්නපුරේට ආවා. ඕකෙන් රුපියල් 75ක් 100ක් අරගත්තා. ගියා. ඔච්චරයි. ඔක තමයි මැණික් කරපු ක්‍රමය. දැන් ඔය මැණික් කරන ක්‍රමයේ තමයි රාවණ රජුරුවන් ඉඳලා ලංකාවේ තිබුණේ. ඒ නිසා කවුම කවදාකවත් මේ පොළවේ මැණික් නැති උනේ නෑ. හැමදාම මැණික්. හැමදාම මැණික්. මැණික් නැති උන්නේ නෑ. බලන්න වෙච්ච දේ. ඊට පස්සේ උනාට සම්පත් භාවිතයේ පිළිබඳ විනය නැති වුණා. පිටරටින් ගෙනාවා මැණික් ඉල්ලන් තියෙන මැෂින් එකක් හඳුනගන්න එකක්. ඒක අරගෙන යනවා කට්ටිය අල්ලගෙන යනකොට ඒකේ යට පොළොව යට ඉල්ලන් තියෙනවා කොච්චර අඩි කීයකින්ද වැටෙන්නේ කියලා මාක් වෙනවා. මාක් වුණාම එතන කුණ්‍යක් ගහනවා. ඔහොම ඉඩම් පුරා කුණ්‍ය ගහනවා. බැකෝ එනවා. මතු පිටපස් තට්ටුව සම්පූර්ණයෙන්ම හූරලා කන්දක් පල්ලෙහාට දානවා එක්ක ගොඩක් ගන්නවා ඉල්ලන් ටික පටවනවා ලොරි වලට ටිපර් වලට ඒම මරන් යනවා කොහේ යනවද දන්නේ නැහැ අවසානයේ ඉතුරු වෙනවා මොනවද ඉතුරු වෙන්නේ දෙවන්ත වතුර වලවල් පුංචි කාලේ අපේ ගම්වල කවදාකවත් මදුරුවෙක් හිටියේ නැහැ මැස්සෙක් හිටියේ නැහැ දැන් ඒවා මදුරු ෆාම් ඒ මදුරුව කන්න මාළු නැහැ. ඇයි ඒ මාළු හැදෙන පසුබිම සම්පූර්ණ විනාශ කරලා ඉවරයි. බලන්න සම්පත් භාවිතය පිළිබඳ විනයක් නැති වුනහම වෙච්ච දේ. වනාන්තර තියෙනවා. අපි හැමෝම දන්නවා. ලෝකයේ වැඩිම වටිනාම ශාක පද්ධති තිබුණා. දුර්ලභ ගණයේ ඖෂධ පැල ඇති තියෙන වනාන්තර පද්ධතියකට ලංකාවේ උරුමකම් කිව්වා. ඒ වනාන්තර පද්ධති සම්පත් භාවිතයක මේ මිනිස්සු අතීතයේ ඉඳලා වනාන්තර පාවිච්චියට ගත්තා. හැබැයි විනාශ නොකර. ඒ පාවිච්චියට ගත්තා. ඒවයි සම්පත් වලින් තමයි ලෝකේ මහා දියුණු රටක් බවට ලංකාවපත් උනේ. වනාන්තර විනාශ කළා දැම්මා. කඳු වැටි තිබුණා. ඒ හැම කන්දකම තියෙනවා ශක්තිමය වමාරුවක්. ඒ කඳු වැටි සමතලා වෙලා ගියා. වතුර උල්පත් හිඳිලා ගියා. සම්පත් භාවිතයේ පිළිබඳ විනය නැති වෙලා ගියා. අද ලංකාවේ තිබිච්ච වතුර උල්පත් 16 ලක්ෂයෙන් මම දන්නේ 6 ලක්ෂයක්වත් දැන් ඉතුරු වෙලා තියෙනවා කියලා. මම පුංචි කාලේ ඉස්කෝලේ ගිහින් එන ගමන් අපේ ගම මැද්දෙන් කඳු දෙක මැද්දෙන් ගඟක් ගලාගෙන යනවා. ඒ කඳු දෙක යා කළා කම්බි පාලමක් තියෙනවා. ඒ කම්බි පාලම උඩ ඉඳලා ගඟට පයින්නවා. අපි එහෙම ඉගෙන ගත්තේ. ගඟ පිරීලා වතුර යනවා. ඉතින් හරි ආසයි. දැනුත් මං හදිස්සියේවත් ගමට යනවා. ඒ වුණාට ඒ ගඟට පනින්න බෑ මට. ඇයි දැන් තියෙන්නේ ගල් ගොඩක් විතරයි. වතුර නැහැ. වහින කාලෙට විතරයි වතුර එන්නේ. සම්පත් අවභාවිතය විනයක් නැතුව සම්පත්. මම පොඩි නිදර්ශන දෙකක් විතරයි ඔබට කිව්වේ. ඊළඟට මුදල් කළමනාකරණය පිළිබඳ විනය.
ඒ කියන්නේ අපි ඔකට කියන මුදල් විනය කියලා. ඔබ පෞද්ගලික ජීවිතයේ මුදල් පාවිච්චිට ගන්නකොටත් විනයක් ඇතුව ධනය පාවිච්චිට ගන්න ඕනේ. මම පස්සේ කියා දෙනවා ඔබට මේක කොහොමද බැබිලෝනියන් ශිෂ්ටාචාරය කළේ කියලා. ඒ තරම් ඈතයි මුදල් කළමනාකරණය පිළිබඳ විනය කියන එක. බුදුහාමුදුරුවෝ කිව්වේ කොහොමද මුදල් කළමනාකරණය කරන්න කියලා. හැබැයි අපේ මුදල් විනයක් නැහැ. ලංකාවේ මුදල් විනයක් නැහැ. ඔබේ පර්ස් එකේ විතරක් නෙමෙයි. ඔබේ පවුලේ account එකේ විතරක් නෙමෙයි. ඔබේ company එකේ account එකේ විතරක් නෙමෙයි. රටක් හැටියටවත් අපිට මුදල් විනයක් නැහැ. රටක් හැටියට මුදල් විනයක් නැහැ. ලෝකේ මම අඳුරන මහත්ෙක් කිව්වා මට එක අවස්ථාවකදී ලෝකේ මුදල් විනයක් නැති දරුණුම රට ශ්‍රී ලංකාව කියලා. මුදල් විනයක් නැහැ. ඒක තමයි භයානකම ප්‍රශ්නේ. මම ඒක හැදිච්ච හැටි මම ඔබට විග්‍රහ කරන්න යන්නේ. මට එතකොට ඒ තියෙන ගෙනාපු රෙගියුලේෂන්ස් අරමෙවත් එක කතා කරන්න වෙනවා. එහෙම කියොත් ඒක ටිකක් වෙලා මදි වෙනවා. ලංකාවේ මුදල් විනය පිරිහිච්ච හැටි. ඒ මුදල් විනය කියන එක තාම බිහිසුණු. ඒ කියන්නේ ඒක ලෝකයේ සමහර විද්වතුන්ට විශ්ව පිළිගන්න බෑ මේ වෙලා තියෙන දේවල්. කොහොමද මේ මුනේ කියලා. ඒ තරම් බිහිසුණු. හරිද? සමාජ පැවැත්ම පිළිබඳ විනයක් නැහැ. ඔබ බලන්න ඔබ කඩේකට බඩු ගන්න ගියාම විනයක් තියනවද කියලා. මම මගේ MSc එක කරන්න රුසියාවට ගියා. රුසියාවේ ඒ කාලේ හිටපු ජනාධිපතිවරයා මේ මිහායිල් ගෝර්බචෝව් කියන කෙනා. මිහායිල් ගෝර්බචෝව් රුසියාවේ ඒක දැන් ඔය ක්‍රෙම්ලින් එක කියලා තියෙනවා. ලෙනින්ගේ දේහය එහෙම තියලා තියෙන තැන රුසියාවේ පාර්ලිමේන්තුව එහෙම තියෙන තැන. එතන තියෙනවා ගවර්න්මන්ට් සුපර් මාකට් එක ගුම් කියලා. ඒ ගුම් එකේ බඩු ගන්න. ඒක සියලු දේවල් තියෙනවා. ඉතින් ඒකේ අර එළවලු පළතුරුෙම වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. එක දවසක් අපි මේ අපි කෑම හදාගෙන කෑවේ අපේ හෝටලේ. එතනින් තමයි ඇවිදින්න ගිහලා එන ගමන් එළවලු පළතුරුෙම අරන් එන්නේ. හොඳට හරි ලේසියි. එතනින් එකට නැග්ගා අපේ හිටපු තැනින් බැස්සා. දැන්නකොට මේ ගෝර්බචෝව් මහත්තයාත් ගිහිල්ලා හිටගෙන ඉන්නවා කිව් එකේ. එයා කිව් එකේ හිටගෙන ඉන්නවා. දැන් ඉස්සරහින් මිනිස්සු 25ක් විතර ඉන්නවා. මේ බඩු මලු අරගෙන සල්ලි ගෙවන්න ගෝර්බචෝව් ඉන්නවා. කවුද රුසියාවේ ජනාධිපති? මේ අපේ කොහොමද දන්නේ නැහැ නේ. දැන් බලන්න සමාජ පැවැත්ම පිළිබඳ විනය පිළිහිලා. වෙන එකක් තියා කොරෝනා ඉන්ජෙක්ෂන් එකට හරි වෙනයක් තියනවද කියලා බලන්නකෝ. මේ මිනිස්සු මැරෙනවා, ලෙඩ වෙනවා, මැරෙන වෙලාව කියන්න බෑ. එච්චර व्यसනයකට මූණ දීලා තියෙද්දි අඩුම තරමින් සමාජයක් හැටියට රටක් හැටියට විනයක් ඇතුව ඒ දේ කරනවද කියලා බලන්න. ඒක තමයි අපි තේරුම් ගත යුත්තේ. බැංකුවකට ගියාම විනයක් තියනවද? සුපර් මාකට් එකට ගියාම විනයක් තියනවද? පාරේ වාහනේ ඩ්‍රයිව් කරනකොට විනයක් තියනවද? තමන්ගේ ගෙදරින් කුණු ටික බැහැර කරනකොට විනයක් තියනවද? මිලදී ගැනීම කරනකොට විනයක් තියනවද? යාළුවෙක් එක්ක කතා කරනකොට විනයක් තියනවද? සමාජ මාධ්‍ය හසුරවනකොට විනයක් තියනවද? ජනමාධ්‍ය වේදීන්ට විනයක් තියනවද? වෛද්‍යවරයාට විනයක් තියනවද? ගුරුවරයාට විනයක් තියනවද? කලාකරුවට විනයක් තියනවද? පූජ්‍ය පක්ෂයට විනයක් තියනවද? බලන්න අපිට වෙච්ච දේ. සමාජ පැවැත්ම පිළිබඳ පුදුමාකාර කතිකාවක් කරන්න ඕනේ දයාන්. ඔබ එකතු වෙලා මේක කරනවා නම් හරි වටිනවා. මේ සමාජ පැවැත්ම කියන එක ගැන. ඊළඟට පුද්ගල චර්යාව පිළිබඳ. ඒ කියන්නේ පුද්ගලයෙක් තනියෙන් හැසිරෙන හැටි. පුද්ගලයෙක් තනියෙන් හැසිරෙන හැටි. කන බොන හැටි. අඳින පළඳින හැටි. යන එන හැටි. වාඩි වෙන හැටි. තමන්ගේ ජීවිතේ හසුරුවන මෙහෙවන හැටි. බලන්න ඕනේ එයා තුල එහෙම විනයක් තියෙනවද? මේ ටික තමයි ඔන්න රටක් පිරිහීමට හෝ දියුණු වීමට අදාළ සාධක දෙක. දැන් උදාහරණයක් කියන්නම්කෝ මම. ලී ක්වාන් යූ කියන පුද්ගලයා ශ්‍රී ලංකාව දිහා බලාගෙන සිංගප්පූරුව හැදුවා. බොන්න වතුර නොතිබුණු සිංගප්පූරුව ලෝකයේ ධනවත්ම රටක් බවට පත් කළා. ඒ යන ගමනේදී එක අවස්ථාවක ලී ක්වාන් යූ කිව්වා මොකද සිංගප්පූරුව කියන්නේ ජන වර්ග ප්‍රධාන කණ්ඩායම් තුනයි. චීන ජාතිකයෝ, මැලේ ජාතිකයෝ, දෙමළ ජාතිකයෝ. මේ තුන්ගොල්ල එකතු කරලා තමයි සිංගප්පූරුව පවත්වාගෙන යන්නේ. ඒ තුන්ගොල්ල අතර සහයෝගය ගොඩනගලා.
ඉතින් එක දවසක් මේකෙන් මේ දෙමළ ජාතිකයෝ චීන ජාතිකයෝ සමහර කට්ටිය මැලේ ජාතිකයෝ පාරේ කෙල ගහනවා. විශේෂයෙන්ම දෙමළ ජාතිකයෝ බුලත් පිට කාලා කෙල ගහනවා. චීන ජාතිකයෝ චුයින්ගම් කාලා සීට් වල අලවනවා. පාරේ අලවනවා. දැන් මේක හරි ප්‍රශ්නයක්. චුයින්ගම් කාලා ටුස් ගාලා එළියට යවනවා ඒක කොයි හරි වැටෙනවා. ඉතින් පාරවල් වල මේ ප්‍රශ්න. දැන් ලීක්වාන් එක අවස්ථාවකදී ජනතාව වැඳුවා. ආමතලා කිව්වා මට අම්මලා දෙන්නෙක් ඉන්නවා. දැන් මම පුද්ගල චර්යාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙන මෙතන විනයක් ප්‍රශ්නයක් තියෙන. මට අම්මලා දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි කෙනෙක් තමයි මාව මේ ලෝකෙට බිහි කරපු අම්මා. ඒ අම්මට මම පුදුමාකාර ආදරෙයි. ඒ අම්මට කවුරු හරි කියලා ගැව්වොතින් මම ආගමැති කියලා බලන්නේ මම නැවත එයාට ජීවිතේ බත් කන්න ආහාර ගන්න තියන්නේ මගේ අම්මට කියලා ගැහුවකින් ඒ වගේම මට දෙවනි අම්මා ඉන්නවා ඒ තමයි මගේ මාතෘභූමිය කවුරු හරි අදින් පස්සේ මගේ මාතෘභූමියට කියලා ගැහුවොතින් වෙන ඉරණම ඒක තමයි කියලා නීති දැම්මා කියලා ගහනවා වුණොතින් දඩ ගහනවා ඒ කට්ටියගේ තියනවා පොතක් ඒ පොතේ ලකුණක් වැටෙනවා දෙවනි සැරේට අහුවොතින් බරපතල දඩයක් තුන්වෙනි සැරේට අහුවොතින් බරපතල වැඩ සහිත දඩයක් සාහිර දඬුවමක් සහ කසපහර තමයි සිංගප්පූරුවේ දෙන්නේ බැඳලා කසපහර දෙනවා ලංකාවෙන් ඔය ගෙනියන කට්ටියත් අහුවෙන කට්ටියට එහෙම කසපාරවල් හම්බෙච්ච කට්ටිය ඉන්නවා ඒ කසපාර හම්බුණාට පස්සේ ඒ ලප කැලල් කවදාකවත් මකන්න බෑ නැවත කවදාකවත් සිංගප්පූරු එයාපෝට් එකෙන් ඇතුල් වෙන්න බෑ ඒ කසපහරේ සිම්බල් එක ටක් ගාලා මැෂින් වලට අහු වෙනවා බලන්නකො පුද්ගල චර්යාවේ විනය හදන්න කරපු දේ CNN රූපවාහිනියෙන් ගිහිල්ලා ලී ක්වාන් යෝ ඉන්ටර්විව් කරා ඉන්ටර්විව් කරනකොට මේ මාධ්‍යවේදියා මට නම් මතක නෑ ඔව් කිව්වා සිංගප්පූරුව කියන්නේ මානව අයිතිවාසිකම් අහිමි කරපු රටක් මිනිස්සුන්ට නිදහසේ ඉන්න විදිහක් නෑ නිදහසේ මෙයා කිව්වා කොහෙද සිංගප්පූරුවේ නිදහසේ ඉන්න බැරි තැනක් තියෙන්නේ මිනිස්සුන්ට ඕන තැනක ඉඳ කන්න පුළුවන් ඕන තැනක ඉඳගෙන විනෝද වෙන්න පුළුවන් සතුට වෙන්න පුළුවන් හැබැයි පරිසරය දූෂණය කරන්න බෑ නීති තියෙනවා සිංගප්පූරුවේ දඬුවම් තියෙනවා අවි ආයුධ සිංගප්පූරු මේ යකෝ ඇමරිකාවේ වගේ අවි ආයුධ නැහැ වෙඩි තියලා දාන්නේ නැහැ මෙහි කවුරුවත් කුඩු කාර්යෝ නැහැ තැන් තැන් වල කුඩු විකුණන්නේ නැහැ ඉස්කෝල වලට පැනලා තුවක්කු අරගෙන වෙඩි තියන්නේ නැහැ මෙහෙම කිසි දෙයක් නැහැ සිංගප්පූරුව කියන්නේ එයාපෝට් එකෙන් ගිනි අවියක් රැගෙන ආවොතින් එයා ආපහු යයිද නැද්ද කියන්නේ මම දන්නේ නැහැ ඒක නීතිය ක්‍රියාත්මක වෙනවා එයාපෝට් එකෙන් මත්ද්‍රව්‍ය අරගෙන ආවොතින් වරායින් හරි කොහෙන් හරි ඒ කට්ටියත් ආපහු යයිද නැද්ද දන්නේ නැහැ නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ අරින්න මම මොකක්වත් දන්නේ නැහැ. ඒක හදලා තියෙන්නේ මගේ රටේ මිනිස්සුන්ගේ නිදහස වෙනුවෙන් මිසක් මිනිස්සු විනාශ කරන්න නෙමෙයි කියලා කිව්වා. පුද්ගල චර්යාව පිළිබඳ විනය. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ. හරිද? රටක් ගොඩනැගෙන්නේ සාර්ථක වෙන්නේ ඔන්න ඔය තුන නිසියාකාරව කළමනාකරණය වෙනකොට මෙහෙ වෙනකොට. දැන් ඉක්මනට යන්න වෙනවා. මේ තියෙන්නේ මේ දැන් මේ නීතිත් එක්ක විනය පිළිබඳ විවිධ ආගම් වල කතා කරනවා බුදුරජාණන් වහන්සේ කතා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවල ධනය බලය විනය පිළිබඳව තමයි සියලු දේ තියෙන්නේ බලය පිළිබඳව තියෙනවා චක්කවර්ති සීහනාදරු සූත්‍රය මහා පරිනිබ්බාන සූත්‍රය වගේ සූත්‍රවල දස රාජ ධර්ම දස සක්විතිවස් දස පාරමිතා සතර සංග්‍රහ වස්තු සප්තපරිහානීය ධර්ම ඔක්කොම රාජ්‍ය පාලනය බලය ගොඩනගන්නේ කොහොමද කියලා මම වෙලා නැති නිසා දිගට ඔබට කියන්නේ ආර්ථිකය ගොඩනගෙන හැටි තියෙනවා කූටදන්ත සූත්‍රය කියන එකේ රටක ආර්ථිකයක් සම්පූර්ණම ගොඩනගෙන හැටි කියලා තියෙනවා කූටදන්ත සූත්‍රය කියන එක ඒ වගේම ඉතිරි කිරීම කරන හැටි ආයෝජනය කරන හැටි ඒ ධනය විනාශ වෙන හැටි මේ විනය නැති වුනහම ව්‍යාපාර විනාශ වෙන හැටි සියලු දේ කළා තියෙනවා හින්දු ආගමේ තියෙනවා මහා භාරතයේ කියන එක අරගෙන ඔබ කියවුවොතින් ඍග්වේදය යජුර්වේදය සාමන් වේදය කියවුවොතින් ඔබට දකින්න පුළුවන් මේ ධනය බලය සහ විනය කියන එක කොච්චර ප්‍රබල විදියට කියලා තියෙනවද කියලා
ඔබ භගවත් ගීතාව කියවුවොත් ශ්‍රී ක්‍රිෂ්ණ සහ අර්ජුන අතර තියෙන සංවාද ඒක සම්පූර්ණයෙන්ම තියෙන්නේ බලය සහ විනය කියන කාරණා දෙක. ක්‍රිෂ්ණ අර්ජුනට උපදෙස් දෙනවා බලය ලබා ගන්න විනයක් ඇතුව ඒක කර පාවිච්චි කරගන්න. ඒ කියන්නේ ධර්ම නීතියට අනුව බලය ගන්න කියලා කියන්නේ. ඒ කියන්නේ විනයට අනුව බලය ගන්න ක්‍රමය කියා දෙනවා. කතෝලික දහමේ මේක තියෙනවා පුදුමාකාර විදියට. ඊළඟට ඉස්ලාම් දහමේ පුදුමාකාර විදියට තාවෝ දර්ශනය හරියට කියා දීලා තියෙනවා. කොහොමද මේ ධනය බලය විනය කියන එක මේ ආගමික සංකල්ප වල ගැන්වෙන්නේ කියලා. මේක වෙනම මාතෘකාවක්. අපි නිකන් උදාහරණයක් ගනිමු. අපි හිතමු සප්තාපරිහානීය ධර්ම කියන්නේ ගියත් සෑහෙන වෙලාවක් යනවා. අපි හිතමු කොසල් රජුරෝ දැකපු හීන ටික විග්‍රහ කරලා තියෙන හැටි කතා කරන්න ගියත් අපිට වරුවක් කතා කරන්න වෙනවා. ඒ හීනවල සම්පූර්ණයෙන්ම කියන්නේ බලය අයිතු ලෙස යෙදවීම සහ විනය පිරිහීම කියන එක. ඒක සම්පූර්ණයෙන්ම කියන්නේ. එතකොට ඔබට ඊළඟට මේ අතීතයේදී වෙන තාක්ෂණිකයෝ මේ ගැන කතා කරා. කෞටිල්‍ය කියන බ්‍රාහ්මණයා අර්ථ ශාස්ත්‍රය කියලා පොතක් ලියලා තියෙනවා ඉන්දියාවේ. ඒකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ රජකුමාරවන්ට උගන්වපු හැටි. ධනය බලය සහ විනය ගැන. බලය ලබා ගන්න යුද්ධ කරන හැටිත් තියෙනවා විනයානුකූලව. ඒ තරමට ප්‍රබලයි. ඊළඟට ඔබ මහාභාරතයේ බැලුවොත් එහෙම කුරුපාණ්ඩව යුද්ධය කියන එක විනයානුකූලව කරන්නේ. එහෙම නැත්නම් මේ නිකන් ගහලා මරලා දාන්නේ නැහැ. ඒ විනයක් ඇතුව කරන්නේ. ඒ විනය ගැන පුදුම විදිහට උගන්වනවා. ඒක අපි වෙලා නැති නිසා මම ඔක කියා දෙන්න යන්නේ. ඊළඟට සොක්‍රටිස් සහ ප්ලේටෝ කියන දෙන්න පුදුම විදිහට කියලා තියෙනවා. අද රිපබ්ලික් කියලා පොතක් ලියලා තියෙනවා. ඒ පොතේ කියලා තියෙනවා මේ කාලෙත් ඒවා තිබිලා තියෙනවා. රිපබ්ලික් කියන පොතේ තියෙනවා මේ ජන වාර්තාකරු කියන තමයි පාවිච්චි කරන්නේ කලාකරුවෝ සහ වාර්තාකරුවන් ජනරජයෙන් පිටුවහල් කර යුතුයි කියලා. ඒකට හේතුව ඇයි ජනරජයේ ස්වාධීනත්වය විනාශ කරන්න ඒ කට්ටිය මිනිස්සු අහිතකර විදිහට පොළඹවනවා කියලා. ඒ තරමට ඒවා තියෙනවා. නිකොලා මැකියාවෙලිගේ The Prince කියන පොත තාම ප්‍රබල විදිහට මේ බලය ධනය විනය ගැන කතා කරනවා. ඊළඟට මාක්ස් එන්ගල්ස් දෙන්නා Das Kapital කියන පොතේ The Capital කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ Das Kapital කියලා රෂියන් භාෂාවෙන් කියන්නේ. ඒ පොතේ පුදුමාකාර විදිහට මේ ධනය බලය විනය කියන දේ පවත්වගෙන යන්නේ කොහොමද? ඒක නැති වෙනකොට වෙන දේ විග්‍රහ කරනවා. ඒ විනය ආරක්ෂා කරන්න තමයි ඒ කට්ටිය ඇත්තටම යෝජනාවක් හැටියට සමාජවාදයේ කියන එක කියා දුන්නේ. මේ අපි කතා කරමු මැකියාවෙලි. ඕක කියන දේ බලන්න. The first method for estimating intelligence of the ruler is to look at the men around him. ඒ කියන්නේ පාලකයෙක්ගේ බුද්ධිමත් භාවය වටහා ගන්න පුළුවන්ලු එයාගේ වටේ ඉන්න කට්ටියකින්. දැන් කුඩුකාරයෝ ඉන්නවා නම් එතනෝල් කාරයෝ ඉන්නවා නම් මිනිමරුවෝ ඉන්නවා නම් පගාකරුවෝ ඉන්නවා නම් හොරු ඉන්නවා නම් පාලකයා වටේ. ඕ ලෙවල් වත් පාස් නැති මිනිස්සු ඉන්නවා නම් පාලකයා වටේ. දැන් ඔබ කල්පනා කරන්න එතකොට මේ පාලකයා කොහොම කෙනෙක් විය යුතුයිද කියලා. ඔබ හිතලා බලන්න. හොඳට තියන්න. එයා කියන්නේ මැකියාවෙලි කියන්නේ politics have no relation to morals. සදාචාරයත් එක්ක දේශපාලන කිසිම සම්බන්ධයක්. හරිද? දැන් මම ඔබට කියා දෙනවා ඒ ධනය සහ මේ ධනය ගැන විශේෂයෙන්ම බැබිලෝනියන් ශිෂ්ටාචාරය උගන්වපු හැටි. මම මේ ස්ලයිඩ්ස් ඔබට බලා ගන්න පුළුවන් Facebook එකේ අර එහෙම තියෙනවානේ. ඒක කොපි කරගන්න. මම මගේ ආකර්ෂණ නීතිය ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා අප්‍රේල් මාසේ. ආකර්ෂණ නීතිය බොරුවක්ද කියන එකේ ඒක සම්පූර්ණ මේ ගැන විස්තරයක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ සියලුම මේකට අදාළ සියලුම ස්ලයිඩ්ස් තියෙනවා. මුදල් ආකර්ෂණය කර ගැනීමේ ක්‍රම ගැන. එයා කියනවා ආකට් කියන්නේ බැබිලෝනියාවේ හිටපු පළවෙනි ධනවත් පුද්ගලයා. එයා ඉපදුනේ දුප්පත් කියන්නේ කන්න බොන්න නැති ළමෙක් හැටියට. හැබැයි ඉපදිලා එයා රටේ ධනවත්ම පුද්ගලයා වුණා. මේ රජුරවන්ට මේක හරි ප්‍රශ්නයක් වුණා. කොහොමද මෙයා ධනවත් උනේ? එතකොට රජුරව කිව්වා ගෙන්නවා. ගෙන්නලා ඇහුවා ආකට් ඔබ කොහොමද මේක කරේ?
එතකොට කිව්වා රජතුමනි අපි ව්‍යාපාරිකයෝ. ව්‍යාපාරිකයෝ මුදල් යොදවන, ධනය එක්රැස් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒක සමාජයට පටහැනි ක්‍රමවේදයක් නෙවෙයි. ඒක සමාජයේ ප්‍රගමණයට හේතු වෙන ක්‍රමවේදයක්. රටක් දියුණු වෙන ක්‍රමවේදයක්. ඒක තමයි මම අනුගමනය කරන්නේ. මගේ වෙළඳ සභිය ඔක්කොම අපි ඒකමතිකව ඒ ටික තමයි ක්‍රියාත්මක කරන්න කියලා. ඒකට ඊට පස්සේ රජුරුවෝ මට මේක කියා දෙන්න. මගේ රටේ ගුරුවරුන්ට මේක උගන්වන්න කියලා. ඊට පස්සේ ආකට ඇතුළු පිරිස මොකද කරේ කාර්යය අද වගේ කොළ තිබුණේ නැහනේ. මැටි පුවරු හදලා ඒ මැටි පුවරු වල ලිව්වා මේ කියන්නේ විනයක් ඇතුව රටක් ගොඩනගන්නේ කොහොමද? රටක ආර්ථිකයක් ගොඩනගන්නේ කොහොමද? පුද්ගලයෙක්ගේ ආර්ථිකයක් ගොඩනගන්නේ කොහොමද? ධනය ඒක්‍රැස් කරන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ ඔහුගේ ඒ පිටපත් ටිකේ තියෙන chapters ටික විතරයි මෙතන තියෙන්නේ. මේක පස්සේ කාලයක පොතක් හැටියට මුද්‍රණය වෙලා තියෙනවා. richest man in Babylon කියලා පොතක් හැටියටත් මුද්‍රණය වෙලා තියෙනවා. ඒ පොත ගැන සම්පූර්ණ විස්තර අර මගේ ආකාශ නීති පුරවද්ද කියන වීඩියෝ එකේ තියෙනවා. ඔබට බලන්න පුළුවන්. මේ බලන්න එතකොට බැබිලෝනියන් ශිෂ්ටාචාරයේ පව මේ ධනය, බලය සහ විනය කියන එක සාකච්ඡා කරලා තියෙනවා. ඒක තමයි හරි වැදගත් දේ. ඊළඟට මේ තියෙන්නේ ওই ලෝකයේ ධනය, බලය, විනය ගැන කතා වෙච්ච දවන්තම පරිවර්තනයකට හේතු වෙච්ච ලේඛනයක්. මේකට කියන්නේ එමරල්ඩ් ටැබ්ලට් කියලා. මේ එමරල්ඩ් ටැබ්ලට් කියලා කියන්නේ ඊජිප්තුවේ තිබිලා හම්බ වෙච්ච අර කොපුවක් ඇතුලේ දාලා තිබිච්ච ලේඛනයක්. කොපුවක් ඇතුලේ දාලා තිබිච්ච ලේඛනයක්. මේක භාෂාවල් මට මතක හිටිය 16කට හෝ 15කට පරිවර්තනය වෙලා තියෙනවා. ඒක මම ඔය අයිසැක් නිව්ටන් කරපු ඉංග්‍රීසි පරිවර්තනය මගේ අර වීඩියෝ එකේ මම දාලා තියෙනවා. ඔබට කියවන්න පුළුවන් ඒක. මේ තියෙන්නේ මුල් අකුරු. එමරල්ඩ් ටැබ්ලට් එකේ මුල් අකුරු. ඒකේ තියෙන්නේ මොකද්ද මේ හර්මෙටික් රාජ්‍ය සමයේදී හදපු නීති ටිකක් ධනය සහ බලය ආකර්ෂණය කරගන්න. මේ වචන ඇතුලේ තියෙනවා කියලා විශ්වාස කරනවා ලෝහ රත්තරන් බවට පරිවර්තනය කරන තාක්ෂණය බව. ලෝහ රත්තරන් බවට පරිවර්තනය කරන තාක්ෂණය. මේකේ ඔරිජිනල් ලිපිය එංගලන්තයේ තියෙනවා. ඒක අයිසැක් නිව්ටන් ඒක තමයි ඉංග්‍රීසියට පරිවර්තනය කරේ. ඒ ලේඛනයේ ඉංග්‍රීසි පරිවර්තනයේ හේමම මම දාලා තියෙනවා ඒ වීඩියෝ එකේ. වානේ එතකොට ඒ ඊජිප්තු ශිෂ්ටාචාරයේ පවා මේ ධනය, බලය, විනය කියන එක සාකච්ඡා කරා. රටක් පාලනය කරන්න. මිනිස්සුන්ගේ ජීවිත ගොඩනගන්න. එතකොට ඔබට මේක බලන්න. පුළුවන් තරම් මේක ස්ටඩි කරන්න. දැන් මේ තියෙන්නේ වර්තමානයේදී අපි ධනය කියන්නේ මොකක්ද කියලා විග්‍රහ කරන හැටි. An abundance of valuable possessions or money. අපි wealth කියලා කියන්නේ වටිනා කියන possessions දේවල් වලින් සහ මුදල් වලින් පුරවා ගැනීම, පිරී යාම කියලා. සශ්‍රීකත්වයට පත්වීම කියන එක, සමෘද්ධිමත් භාවයට පත්වීම කියන එක තමයි wealth කියලා විග්‍රහ කරන්නේ. මේ තියෙන්නේ වර්තමාන විග්‍රහයට අනුව wealth එක. මොනවාද? financial wealth. හොඳට සල්ලි තියෙන්න ඕනේ. material wealth. දේපල තියෙන්න ඕනේ. social wealth. සමාජ තත්වයක් තියෙන්න ඕනේ. time wealth. තමයි කාලය තියෙන්න ඕනේ. physical wealth. ඇඟ නිරෝගී වෙන්න ඕනේ. spiritual wealth. ඒ කියන්නේ අපි කතා කරපු අර විනය කියන එක. ආධ්‍යාත්මික පදනමක් තියෙන්න ඕනේ. දැන් ඔබට තේරෙනවද මේ වර්තමානයේ තියෙන දේවල් ටික? දැන් මේක හොඳට ස්ටඩි කරන කෙනෙක් ඉන්නවා නම් මේක පින්තූරයක් අරගන්න. මේ කරුණු 6 ලියන්න. ලියලා 2021 6 වෙනි මාසේ 6 අද මගේ තත්වය මොකක්ද? ෆයිනෑන්ෂියල් වෙල්ත් එක කොච්චරද? කොහොමද තියෙන්නේ? මට හිතෙනවා ලංකාවේ 99%කම මයිනස් තියෙන්නේ කියලා. ඇයි? ලක්ෂරි වෙහිකල් අරන් තියනවා ලීසින් කරලා, මාලිකාවල් වගේ ගෙවල් හදලා තියෙනවා බැංක් ලෝන් වලට. ජර්මනි ජීවත් වෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එකේ තියෙනවා මිලියන් 2-3ක් ණය. එතකොට ෆයිනෑන්ෂියල් වෙල්ත් එක බලන්න. මයිනස් නම් ඒක අවංකවම විග්‍රහ කරන්න. මැටීරියල් වෙල්ත් තමන්ගේ තියෙන ප්‍රොපර්ටිස් කොච්චර වටිනවද? ලියන්න.
social wealth සමාජ තත්වය මොකද්ද මට තියෙන කොච්චර යාළුවෝ හොඳ යාළුවෝ හරි දැන් අපි හිතමු දයාන්ලා කට්ටිය එකතු වෙච්ච දා හොඳ යාළුවෝ ටිකක් නිසානේ හොඳ වැඩක් කරන්නේ නැත්තම් ඔය යාළුවෝ ටිකට තිබුණානේ අද දවසේ මේ ඉරිදා දවසේ ආද හැන්දෑවේ බෝතලයක් ගෙනල්ලා නිකන් එහෙමත් තිබුණානේ මේ වෙලාවේ මේ පැය එකමාර එහෙමත් තිබුණා යාළුවෝ එකතු වෙන්නේ ඒකට ඒකට හැබැයි ඒ තමන්ගේ මේ කියන්නේ ටයිම් එක කොහොමද යොදවන්නේ ටයිම් එකක් තියෙන්න ඕනේ ඒකට සමාජයක් තියෙන්න ඕනේ ඒකට ඔබට පුළුවන් දැන් මම දන්නවා දයන්ලා උදේ පාන්දරට එකතු වෙලා ඒ යම් කිසි දෙයක් කියන්නේ ඒක සෝෂල් වෙල්ත් එකක් ටයිම් වෙල්ත් එකක් ස්පිරිචුවල් වෙල්ත් එකක් ඒ කොමිටි එක එකතු වෙනවා ෆිසිකල් වෙල්ත් එකකට දැන් ඔබට තේරෙනවනේ ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න වෙනවා අපි දන්නේම නැතෝ හිත නිදහස් වෙනකොට හිත සෞඛ්‍ය සම්පන්න වෙනකොට ඇඟේ තියෙන අසනීපත් 170ක් විතර ඉබේම අයින් වෙලා යනවා ඕක තමයි විද්‍යාත්මක දේ. ඒකට ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ මේක කොහොමද අපි ජීවිතේ මගේ ටයිම් මගේ ජීවිතේ මම මේකට බෙදලා තියෙන්නේ කොහොමද? self study එකක් කරන්න. ඒක හරි වටිනවා. If we command our wealth, we shall be rich and free. අපිට පුළුවන් නම් මෙන්න මේ ධනය කණ්ඩායම් 6ට නියෝග දෙන්න. අපි ධනවත් වෙනවා නිදහස් වෙනවා. If our wealth command us මේ 6න් එකක් හරි අපිට නියෝග දෙන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ අපි දුප්පත් වෙනවා. ඕක තමයි එඩ්මන්ඩ් බර්ග්ගේ විග්‍රහය. හරිද? හොඳට තේරුම් ගන්න. අපි හිතමු මුදල් නියෝග දෙනවා අපිට. අපි දුප්පත් වෙනවද නැද්ද? දුප්පත් වෙනවා. අපි දුප්පත් වෙනවා. භෞතික දේවල් අපිට නියෝග දෙනවා. අපි දුප්පත් වෙනවා. සමාජයට ඕන විදිහට ජීවත් වෙන්න යනවා. අපි දුප්පත් වෙනවා, විනාශ වෙනවා. හෙල්ත් එකට ඕන කියලා අපි එක එක જાති බොනවා, කනවා, ටීවී එකේ කියනවානේ මේක බිව්වහම මෙහෙම එනර්ජි එක එනවා, අරක බිව්වහම මෙහෙම එනර්ජි එක එනවා, වැඩ කරනකොට මේක බිව්වහම මේක එනර්ජි එක එනවා. ඒ විදිහට වැඩ. හෙල්ත් එක අපිට නියෝග දෙනවා. අපි ලෙඩ වෙනවා. ඒ වෙනකොට ස්පිරිචුවල් පවර් කියන එක පිරිහෙනවා. අපි සම්පූර්ණයෙන්ම දුප්පත් වෙලා යනවා. අපි පටන් ගන්න ඕනේ මේක චේන්ජ් එකක් කරගන්න ජීවිතේ මේ ටික ස්ටඩි කරලා බලලා එතකොට ඔබට අන්න රියල් වෙල්ත් එකක් එකතු වෙනවා. ඒක. ඊළඟට අපි බලමු මේ තියෙන මේ අතනින් මිදලා ඒ කියන්නේ මේ අපි විනියෝග දුන්නාම අපිට හැදෙන satisfied life එකට වෙල්ත් එක. මොනවද අපිට තියෙන්න ඕනේ 12ක් තියෙනවා. money මුදල් තියෙන්න ඕනේ. හොඳ සුන්දර family එකක් තියෙන්න ඕනේ. possessions යම් දේවල් හිමිකම තියෙන්න ඕනේ. හොඳ යාළුවෝ කට්ටියක් ඉන්න ඕනේ. fame හරි කියන්නේ හොඳ නමක් තියෙන්න ඕනේ. මිනිස්සු පිළි අතර ආදරය තියෙන්න ඕනේ ජීවිතේ. health නිරෝගීකම තියෙන්න ඕනේ. laugh හිනාව තියෙන්න ඕනේ. happiness සතුට තියෙන්න ඕනේ. freedom නිදහස freedom නෙමෙයි එම් අකුරක් එන්න ඕනේ. freedom නිදහස තියෙන්න ඕනේ. purpose අරමුණු තියෙන්න ඕනේ. time වෙලාව තියෙන්න ඕනේ. ඔය 12 තියෙනවා නම් ඔබ පුදුමාකාර නිදහස් පුදුමාකාර සතුටෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මේ තියෙන්නේ ඒ අංශ 12. එතකොට ඔබට පුළුවන් කලින් කරුණු 6 බැලුවා. ඊට පස්සේ මෙන්න මේ ටිකට මම කොහොමද මගේ ජීවිතය අලයින් කරගන්නේ? ධනය සෞභාග්‍ය උදා කරගන්න. මට මේකත් එක්ක මට තිබුණා නම් ලංකාවේ ඉස්සර මිනිස්සු ජීවත් වෙච්ච හැටි පොඩි විග්‍රහයක් කරන්න ඔබට උගාක් තෝරගන්න නම් අපිට කාලය පිළිබඳ ප්‍රශ්න ටිකක් තියෙනවානේ. ඒ නිසා අපි බලමු. දැන් මේ තියෙන්නේ බලය, power කියන එක. මේ තියෙන්නේ power කියන එක. And ability to control people and events. ඒ කියන්නේ ශක්තියක් තියෙන්න ඕනේ මිනිස්සු සහ අවස්ථා Tamanට ඕන විදිහට මෙහෙවන්න. ඒකට කියනවා power කියලා. දැන් මේ වර්තමාන ලෝකයේ තියෙන එක බල වර්ග බලය ලබා ගන්නා ක්‍රම ලැබෙන ක්‍රම විධිමත් බලය. ඒ කියන්නේ අපි හරිය නිවැරදි ක්‍රමයකට අනුගමනය කරගෙන ගියොතින් Tamanට දන්නේම නැතුව බලයක් හිමි වෙනවා. සමාජ බලයක් හිමි වෙනවා. නීත්‍යානුකූල බලය. නීතියෙන් සමහර විට බලය හම්බ වෙනවා අපිට.
මොකද නීතිය කියන්නේ සත්‍යය නෙමේ හැම වෙලාවකම. තර්කානුකූලව ඔප්පු කිරීමේ හැකියාව. ඒතකොට මේ හැකියාව මත අපිට බලයක් ලබන්න පුළුවන් සමහර වෙලාවට. හරිද? බලහත්කාරයෙන් ලබා ගන්නා බලය. ඒ කියන්නේ නීතියක් නැහැ, සදාචාරයක් නැහැ, ගාලා මරලා බලය ගන්නවා. දැන් අපි හිතමු උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී අර්බුදයේ ත්‍රස්තවාදී නායකයෝ ක්‍රියාත්මක කරේ මෙන්න මෙහෙම එකක්. බලයෙන්, ඒ කියන්නේ බලාත්කාරයෙන් බලය ලබා ගන්න උත්සාහ කරපු ක්‍රමයක්. විශේෂඥතා බලය. ඒ කියන්නේ යම් කිසි විෂයක විශේෂඥයෙක් වුණොත් එයාට බලයක් හිමි වෙනවා. එයාට බලයක් හිමි වෙනවා. උදාහරණයක් ගන්නමු. අපි හිතමු ඔන්න දයන්ලා කරනවා 6 සිග්මා. ඒතකොට 6 සිග්මා ඒ concept එක පිළිබඳව, ඒ subject එක පිළිබඳව, ඒ theory ටික පිළිබඳ විශේෂඥතා දැනුම එනකොට මොකද වෙන්නේ? දන්නේම නැතුව ඒ පිළිබඳ බලයක් නිර්මාණය වෙනවා. Tamanට යම් පිරිස් මෙහෙයවීමේ හැකියාව ඇති වෙනවා. කියන්නේ විෂයක් පිළිබඳ විශේෂඥයෙක් වුණාම. ඒක හොඳ එකක්, වටින එකක්. සංනිවේදන කුසලතා බලය. ඒ කියන්නේ දැන් ඔය කලාකරුවන්ට ජනමාධ්‍යවේදීන් එහෙම ලබාගෙන සමහර විට ඒ කට්ටිය සමාජයේම මෙහෙවන පුද්ගලයෝ බවට පත් වෙනවා. බලන්නකෝ අපේ රටේ වෙලා තියෙන දේ. විනයක් නැති දේවල් නිසා ඒ කට්ටිය අපිව මෙහෙවනවනේ දන්නේ නැතුව. පුදුම විදිහට. සංනිවේදන කුසලතා බලය කියන එක. ත්‍යාග බලය. තව ක්‍රමයක් තමයි මේ මිනිස්සුන්ට සමාජයට යම් දේවල් දෙනවා. මොනවද? දැන් අපි හිතමු ටකරන් දෙනවා, තෑගි දෙනවා, බලය ලබා ගන්න. තව උදාහරණ ගනිමු. ආල් පරිප්පු දෙනවා, බලය ලබා ගන්න. කෑම පැකට් දෙනවා, බලය ලබා ගන්න. ඒ යම් දේවල් දෙනවා මිනිස්සුන්ට. දීගෙන ගිහිල්ලා බලය අපේක්ෂා කරනවා. බලය ලබා ගන්න ක්‍රමයක්. සබඳතා බලය. ඒ කියන්නේ රිලේෂන්ෂිප් කියන ඒවා. හොඳ සම්බන්ධතා ජාලයක් හදාගෙන ගියොත් එහෙම ඒ ඔස්සේත් මිනිස්සුන්ට පුදුම බලයක් නිර්මාණය වෙනවා. දේශපාලන බලය. ලෝක ඉතිහාසයේ පුරාම ඔය මැකියාවෙලි එහෙම කතා කරේ මේ ගැන තමයි. ඒ කියන්නේ දේශපාලනය කියන එක රටක් පාලනය කිරීමේ බලය ලබා ගැනීමේ ක්‍රමවේද පැවතුණා. ඒ ක්‍රමවේද තුලින් තමයි සමහර රටවල් තාමත්ම වේගයෙන් දියුණුනේ, සමහර රටවල් පිරිහිලා ගියේ. මම අපිට නිකන් කියන්නම්කෝ දැන් අපි ජර්මනියේ පෞගේ කාලේ හිටියේ චාන්සලර්වරිය ඇන්ගලා මර්කල්. දැන් යා කියලා තියෙනවා ජර්මනියෙන් ඒ කොරෝනා කියන එක අවස්ථාවක සම්පූර්ණයෙන්ම අයින් කළා දැම්මනේ. පෞගේ කාලේ දැන් තමයි ආපහු එන්නේ. කොරෝනා සම්පූර්ණයෙන්ම අයින් කළා දැම්මා. ඒකට එයා ප්‍රකාශයක් කරපුවාන් එයාට ස්තුති කරපුවාම දේශපාලනඥයෝ මිනිස්සු යා කියලා තෝරන්නේ නැහැ. මගේ යතේ එහෙම එකක් නැහැ. කොරෝනා සම්බන්ධ තීරණ ගන්න හරිය වැඩපිළිවෙළ සකස් කරන්න හරිය කිසිම දෙයක් මම දැනගෙන හිටියෙත් නැහැ, මගේ කැබිනට් එක දැනගෙන හිටියෙත් නැහැ. ඒක දැනගෙන හිටියේ විද්‍යාඥයෝ සහ වෛද්‍ය විශේෂඥයෝ. අපි මොකද කරේ? ඒක පාලනය කිරීමේ බලය ඒ කට්ටියට දුන්නා. ඒ කට්ටියට වගකීම දුන්නා. ඒ කට්ටිය ඉස්ත කරා. ඒ ඉස්ත කරපු විදිහට විනයක් ඇතුව මගේ රටේ ජනතාව හැසිරුණා. කොරෝනා අයින් වුණා. එච්චරයි. වෙන මොකුත් නැහැ. ඕක බොහොම ප්‍රකාශයක් මමත් ඕක ෂෙයා කරා මගේ Facebook එකට. බලන්නකෝ. එයාගේ ප්‍රකාශය දැන් වෙන කෙනෙක් නම් කරන්නේ මම කරා මම තමයි මේක අපේ රටෙන් සම්පූර්ණයෙන්ම අයින් කරේ කියලා අරම කියලා කියනවානේ. අයින් කළා ඉවරලා ඊට පස්සේ ඡන්දෙත් ඉල්ලනවා ආපහු කොරෝනා ඉල්ලුවේ මම තමයි අයින් කරේ මම තමයි කියලා. එයා එහෙම එකක් කිව්වේ නැහැ. එයා ඡන්දෙ ඉල්ලුවෙත් නැහැ ආපහු අස්වැලා ගියා යන්න. ඒක තමයි අස්වැලා. ඉතින් සාමාන්‍ය විදියට ගෙදර ගිහිල්ලා මම දැක්ක පහුගිය දවසක පොලේ යනවා පින්තූරයක් දාලා තියෙනවා ගිහිල්ලා අර කොමන් පොදු මාකට් එකේ ලෝලු ගන්නවා. ගෙදර ගිහිල්ලා. ඒක තමයි ඒ කියන්නේ ඒක අමුතු එකක්. ඒක හරි අපූර්ව එකක්. දැන් අපි නිව්සීලන්ත වල කොරෝනා අයින් කළා. අයින් කරපුවාම යා කිව්වේ එහෙම එකක්. මගේ රටේ ජනතාවගේ විනය ගරුකත්වය නිසා මට කොරෝනා රෝගියෙක් එක්කෙනෙක්වත් නැති වෙන්නට ගේන්න පුළුවන් වුණා කියලා. ඒ බලන්නේ ඒක දේශපාලන බලය පාවිච්චි කරන ක්‍රමය. එක නා පාවිච්චි කරන ක්‍රමය. ඊළඟට අනුකම්පා බලය. අනුකම්පාව කියන්නේ මේක මේ හුඟක් වෙලාට මේ ආසියාතික රටවල් වල තියෙන එකක්. ලංකාවේ හොඳටම තියෙනවා.
කියන්නේ බලය ගන්නවා අනුකම්පාවෙන්. දැන් බලන්න ඔබට මම නංගන් වශයෙන් කියන්නේ නැහැ. පසුගිය කාලය තුළ ලංකාවේ ඉතිහාසයේ බලය ලබාගත්ත කී දෙනෙක් අනුකම්පාවෙන් ගත්තද කියලා. මහත්තයා මැරෙනවා. මරුණ ගමන් මොකක්වත් බලයක් ලැබීමට කිසිම සුදුසුකමක් නැති කෙනෙක් වේදිකාවට නැගලා ඡන්දෙ ඉල්ලනවා. මෙන්න අපි බලය දෙනවා එයාට. අනුකම්පා බලය. ඔබ ලිස්ට් එකක් හදලා බලන්න කී දෙනෙක් නම් එහෙම ඉන්නවද කියලා. බලය ලබා ගන්න. ව්‍යාපාරික ආයතන වලත් ඕක ඔය විදිහටම සිද්ධ වෙනවා. දේශපාලන ශාස්ත්‍රයේත් ඕක ඔය විදිහටම සිද්ධ වෙනවා. ඒක සුදුසෙක් බලයට එනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඉතාම භයානක එකක්. ඊට පස්සේ charismatic power කියන එක. ඒ කියන්නේ චරිතයක් ගොඩ නැගිනවා. මේක තමයි වඩාත්ම සුදුසුම හොඳම ක්‍රමය. ඒ කියන්නේ චරිතවත් පුද්ගලයෙක් ටිකෙන් ටික නිර්මාණය වෙවි යනවා කාලයක් තිස්සේ. එයාට හැදෙනවා integrity එක. ඒ integrity එක නිසා එයාට බලයක් ලැබෙනවා. ඒකට කියනවා මේ චරිතායන බලය කියලා. ලෝකයේ හොඳ පාලකයෝ, හොඳ නායකයෝ බිහි වෙන්නේ ඔන්න ඔය විදිහට. දැන් මම ඔබට නම් වශයෙන් කියන්නම් කීපයක්. ලෝකයේ ලී ක්වාන් යූ මෙහෙම බලයට ආපු කෙනෙක්. මහතීර් මොහමඩ් මෙහෙම බලයට ආපු කෙනෙක්. නෙල්සන් මැන්ඩේලා මේ විදිහට බලයට ආපු කෙනෙක්. ඊළඟට හෝ චි මින් මේ විදිහට බලයට ආපු දේශපාලනඥයෙක්. ඒබ්‍රහම් ලින්කන් මේ විදිහට බලයට ආපු දේශපාලනඥයෙක්. එයාලා මේ බලයට ආවේ වැරදි ක්‍රම වලින් නෙමේ, චරිතය කියන එක ගොඩනංවලා. ඒක එක දවසකින් වෙච්ච දෙයක් නෙමේ, එක රැයකින් වෙච්ච දෙයක් නෙමේ, අම්මා තාත්තගෙන් උරුම වෙච්ච දෙයක් නෙමේ, බලහත්කාරයෙන් ආපු එකක් නෙමේ. ටිකෙන් ටික තමන්ගේ චරිතය කියන එක ක්‍රෙඩිබිලිටි එකක් එක ගොඩ නැගුවා. ගොඩ නගලා ඉවරලා මිනිස්සු අතරට මිනිස්සු විසින් ගෙනල්ලා තිබ්බා. එතකොට මේ ෆිදෙල් කාස්ට්‍රෝ වයි කට්ටියත් එහෙම කට්ටිය. ඒ කට්ටිය හැම වෙලාවකම බලන්න කරපු දේ. එයාලගේ රට ඒ මිනිස්සු පුදුමාකාර විදිහේ සමෘද්ධිමත් ජනතාවක් බවට පත් කරා. පුදුමාකාර විදිහේ. ඒවා ඇත්තටම නම් ඒවා හරි අපූර්වයි. හරි විස්මයජනකයි. නිකන් හිතන්න ලී බොන්න වතුර ටිකක් නැති ලී ක්වාන් යූ රටක අගමැති වෙච්ච ලී ක්වාන් යූ 1965 ගිය අවුරුද්ද වෙනකොට ඇමරිකානු ඩොලර් 2019 වෙනකොට 65000ක ඒක පුද්ගල ආදායමක් තියෙන ජනතාවක් වෙසෙන රටක් බවට පරිවර්තනය කළා. ඒ චරිතායන බලය කියන එක. නෙල්සන් මැන්ඩේලා කියන්නේ අවුරුදු 27ක් හිරගෙදර රොබන් දූපතේ හිරගෙදර හිටපු මිනිස්සෙක්. එයා ඒ හිරගෙදර ඉන්න ගමනුත් තමන්ගේ සටන මෙහෙව්වා, නිදහස් වෙලා ආවා. බලය හිමි වුණා යාට. ලෝකේ වැඩි ඡන්ද සංඛ්‍යාව ලබාගෙන අවුරුදු 6යි තමන්ගේ රට නිර්මාණය කරා. අලුත් සංස්කෘතියකට නිර්මාණය කළා. අස්සලා ගියා. ආ හිටියේ නෑ. බලන්න කොච්චර අපූර්වද කියලා. ඒකට ඒ මහතීර් මොහමඩ් තමන්ගේ රට හැදුවා. හදලා ඉවරලා අයින් වුණා. ඊළඟට ආපු කට්ටිය ආයෙ හොරකම් කළා. ආයෙ විනාශ කරා. ආයෙ මොකද කරේ? අවුරුදු 80 ගණක් කළා බෑ මගේ රට විනාශ වෙනවා කියලා ආයෙ ඡන්දය ඉල්ලුවා. ආයෙ ඡන්දය ඉල්ලලා ඇවිල්ලා බලය ගත්තා. බලය අරගෙන මොකද කරේ? හොරකම් කරපු කට්ටිය ඔක්කොම අල්ලලා හිරේ දැම්මා. ඉස්සලම කරේ ඒක. එයා කිව්වේ මට මේ කට්ටිය අල්ලලා හිරේ දාලා මං ගියත් මැරුණත් කමක් නැහැ කියලා. බලන්න චරිතායන බලය. එතකොට ඒක මේ අපූර්ව ශක්තියක්. එතකොට ඒක තමයි අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. එකතු වෙලා මෙන්න මෙහෙම චරිතයක් අපේ ආයතනයේ බලයට දෙන්න ඕනේ. අපේ ගෙදර මෙහෙම එකක් කරන්න ඕනේ. අපේ දරුවෝ මේ තත්ත්වයට ගෙනියන්න ඕනේ. අපේ රට මේ තත්ත්වයට ගෙනියන්න ඕනේ. අන්න එතකොට අපිට අර මැකියාවලී කියපු දේ වෙනස් කරන්න පුළුවන්. හරිද? දැන් ඔන්න පවර් කියන එක කියා දුන්නා. ඊළඟට විනය කියන එක, ඩිසිප්ලින් කියන එක. The practice of training
people to obey rules or code of behavior. විනය කියලා කියන්නේ මිනිස්සු පුහුණු කරනවා නීති රීති වලට ගරු කරගෙන හැසිරීම් රටා පිළිබඳව සකස් කරලා තියෙන සම්මත වලට අනුව ජීවත් වෙන්න. කිව් එකක් තියෙනවා නම් අඩි 6ක දුරින් හිට ගන්න තියෙනවා නම් අපි ඒ විදිහට ඉන්නවා. මාස්ක් එක පළඳින්න කියලා තියෙනවා නම් අපි ඒක ඉන්නවා. ඒ විදිහට. ඒ කියන්නේ ඩිසිප්ලින් කියන එක. දැන් ලංකාවේ කට්ටිය කවුරුවත් දන්නේ නැහැ. ලංකාවේ කට්ටිය 1918 මාස්ක් දාලා තියෙනවා. ස්පාඤ්ඤ උණ කියන එක ආවහම ලංකාවේ මිනිස්සු මේ රෙදි කෑලි වලින් හදලා දැන් වගේ මහලා මොඩිෆයි කරලා ලස්සන කරලා කෑලි හයි කරලා එහෙම ඒවා නෙවෙයි. රෙදි කෑලි බැඳගෙන තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. මම දැක්ක පිටුරයක් ගෙදර ඉන්න පූසටත් මාස්ක් එකක් දාලා. ස්පාඤ්ඤ උණ හැදෙයි කියලා නවත්තන්න. ඉතින් 1918 අපේ මුතුන් මිත්තොත් මේ විදිහට ජීවත් වුණා නම් දැන් මොකද්ද ජීවත් වෙන්න බැරි? يعني ඒක ඩිසිප්ලින් විනය. තමන්ගේ කුණු ටික ක්‍රමවත්ව හසුරවන්න දන්නේ නැත්නම් එතන විනයක් නැහැනේ. පාරේ වාහනේ පදවගෙන යනකොට ඒ මාර්ග නීති හරියට අනුගමනය කරගෙන ගමන යන්නේ නැත්නම් එතන විනයක් නැහැනේ. අන්න බොන්න ගියාම ඒ කෑම බීම සඳහා අනුගමනය කරන ක්‍රමේ නැත්නම් එතන විනයක් නැහැනේ. විනය කියන්නේ මිනිසුන්ගේ ජීවන රටාව, හැසිරීම් රටාව, යම් කිසි නීති පද්ධතියකට අනුව සම්මත කරපු දෙයකට අනුව මෙහෙවන ක්‍රමවේදය. ඩිසිප්ලින් ගැන කියලා තියෙනම මේ තියෙන බාහිර ඩිසිප්ලින් කියන්නේ මොකක්ද කියලා? The backbone of the civilized society. සුසුම් මේ කොඳු ඇට පෙළ වගේ එකක්. සදාචාර සම්පන්න සමාජයක කොඳු ඇට පෙළ තමයි ඩිසිප්ලින් කියලා කියන්නේ. Discipline provide people with rules to live their lives efficiently and effectively. විනය කියන එක මිනිස්සුන්ට ඉක්මනින් වැඩ කරගන්න, ඵලදායී විදියට වැඩ කරගන්න පාර පෙන්නනවා. ඇයි අපිට පාරේ අධික විදියට ට්‍රැෆික් ඇති වෙන්නේ, බ්ලොක් වෙන්නේ, ඇක්සිඩන්ට් වෙන්නේ? ඩිසිප්ලින් නැති නිසා. ඇයි මෙච්චර වේගයකින් කොරෝනා ලංකාවේ පැතිරලා යන්නේ? ඩිසිප්ලින් නැති නිසා. ඩිසිප්ලින් නැති නිසා වෙන මොකුත් හේතුවක් නැහැ. වෙන ප්‍රශ්නයක් නැහැ. මොකද කොරෝනා බලෙන් ගෙදර එන්නේ නැහනේ. ගේට්ටුවට ඇවිල්ලා බෙල් එකේම ගහලා. අපි ගිහිල්ලා පොර කාලා කොරෝනා තියෙන එක්කෙනෙක්ගේ කරට අත උඩින් දාලා බඩු ටික අරගෙන ගෙදර එනවා. ගෙදර එනකොට කොරෝනාත් එයත් එක්ක එනවා. කොරෝනා එහෙමයි වෙන්නේ. ඒ ඩිසිප්ලින් නැති නිසා. Confidence comes from discipline and training. ඒ කියන්නේ ආත්ම විශ්වාසය කියන එක එන්නේ මේ ඩිසිප්ලින් සහ පුහුණුව කියන එක ලැබෙනකොට. Discipline brings stability and structure into a person's life. පුද්ගලයාගේ ස්ථාවරත්වයට හේතු වෙනවා ඒ විනය කියන එක. ඊළඟට no nation can progress unless its citizens are disciplined. කිසිම රටක් ලෝකේ ගොඩනගන්න බෑ ඒ රටේ ජනතාව විනයගරුක වෙනකම්. ඔච්චරයි. එයාපෝට් එකට ගියාම කොච්චර ඉගෙන ගත්තත් එළියට යන රටින් පිට යන්න දැනගත්තත් එයාපෝට් එකේ වාඩි වෙන හැටි ඉන්න දන්නේ නැත්නම් කන බොන දේවල් පාවිච්චි කරලා අපද්‍රව්‍ය බැහැර කරන්න දන්නේ නැත්නම් එයාපෝට් එකේ තියෙන වොෂ්රූම් පාවිච්චි කරන්න දන්නේ නැත්නම් ඩිසිප්ලින් නැහැ. ඩිසිප්ලින් නැහැ. ඔක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. කාර් එක BMW. ගෙදරින් ගේන කුණු මල්ල පාරට විසි කරගෙන යනවා. ඒක දිහා බලාගෙන හිටියාම තේරෙනවා ඩිසිප්ලින් නැහැ. විනයක් නැහැ. ඒත් අපි ඔක තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට ඔබට පුළුවන් නම් ඔබේ කට්ටියත් එක්ක එකතු වෙලා මෙන්න මේ රට මිනිස්සු පවුල් මේ ඩිසිප්ලින් එකට ගේන්න පුදුමාකාර දේවල් අපේ සමාජයේ දේශපාලන බලයක් නැතුව වුණත් අපිට කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඩිසිප්ලින් ගැන මම මේ පොඩි ස්ලයිඩ් එකක් දැම්මේ ඔබට නිකන් තේරුම් ගන්න. මේ තියෙන්නේ මොකද්ද? The strength of the nation lies in the discipline. ඒ කියන්නේ ජාතියක ශක්තිය රඳා පවතින්නේ
විනය මත. මේ වාක්‍යෙම මම කලින් කිව්වා no nation can progress unless its citizens are disciplined. කිසිම ජාතියකට කිසිම රටකට දියුණු වෙන්න බෑ, ඉදිරියට යන්න බෑ විනයක් නැත්තම්. ඔච්චරයි. දැන් ඔන්න මගෙන් අහන්න පුළුවන් ඔබ එක ප්‍රශ්නයක්. කොහොමද මේක හදන්නේ? මෙතන දාලා නැති වුණත් මම ඔබට ඒක පොඩ්ඩක් කියා දෙන්න ඕනේ. පළවෙනි එක තමයි මේක හදන්නේ අපේ ගෙදර. පළවෙනි තැන. ගෙදර. මේ ලෝකෙට එන දරුවෙක් කිසිම දෙයක් දන්නේ නැතුව ඉන්නේ. යාට තියෙන strong mind power එකක්, brain power එකක්, ওই දෙකත් අරගෙන එනවා. ආවට පස්සේ විනයක් නැති දරුවෙක් හැදෙන්නේ කොහෙද? ගෙදර. පළවෙනි තැන. අපි හිතමු තාත්තා අම්මට බොරු කියනවා කියලා පුතාට තේරෙනවා. මොකද වෙන්නේ? පුතා බොරු කියන්න පටන් ගන්නවා. දැන් පුතාට බොරු කියන්න උගන්වන්නේ කවුද? තාත්තනේ, අම්මනේ. අපි හිතමු කෝල් එකක් එනවා. පොඩි ළමයි හරි ආසයි ටෙලිෆෝන් එකට ආන්සර් කරන්න. ඒක පොඩි එකා ගිහලා ටක් ගාලා අරගෙන හලෝ කියනවා. කියනකොටම කියනවා මේ තාත්තා බබා තාත්තා ඉන්නවද? පොඩි එකා කියනවා තාත්තේ කෝල් එකක්. තාත්තට නෑ කියපන්. පොඩි එකා කියනවා තාත්තා කියනවා නෑ කියන්න කියලා. දැන් පොඩි එකා අගේ කරයිනේ. අපේ පුතා හරි ෂෝක්, මගේ පුතා ඇත්ත කිව්වා, මං හරියට සන්තෝෂයි. එහෙම අගේ කරනවත් දන්නේ නෑනේ. පොඩි එකාට ගුටි කන්න වෙනවා. පොඩි එකා කල්පනා කරනවා ඇත්ත කිව්වහම ගුටි කනවා, ඒ කියන්නේ බොරු කිව්වහම ගුටි කන්නේ නෑ. එයා ප්‍රෝග්‍රෑම් එක හදනවා. බලන්න වෙනදී. විනය පිරිහෙනවා. අපි තුන් බිරිඳ සැමිය දෙන්න දරුවා ඉස්සරහා ගහ ගන්නවා, බැන ගන්නවා, අසභ්‍ය වචන කියා ගන්නවා. බිරිඳගේ අතීතය ගැන මහත්තයා රෙකෝඩින් දානවා, මහත්තයාගේ අතීතය ගැන බිරිඳ රෙකෝඩින් දාගන්නවා. ඊටපු ගමන් බොක්සින් ටූර්නමන්ට් වලට යනවා. පොඩි අය දොරවල් අස්සට වෙලා ඔක්කොම රෙකෝඩ් කරනවා. හොඳ විනයගරුක සමාජයක් හැදෙයිනේ. තමන්ගේ ගෙදර විනයගරුක කරන්න. කුණු ටික බැහැර කරනකොට ඒ ගැන සාකච්ඡා කරලා දරුවොත් එක්ක කුණු ටික බැහැර කරන්න. කෑම කනකොට සාකච්ඡා කළා ඒකට අදාළ විදියට කෑම කන්න. කතා කරනකොට ඒ විදියට කරන්න. පොත්පත් කියවනකොට ඒ විදියට ෂෙයා කරන්න. දැන් අපි මේ වගේ වැඩසටහනක් ක්ලාස් කරපුවාම ගෙදර දරුවෝ අම්මලා තාත්තලා ඔක්කොම එකතු වෙලා ඒක බලන්න. දරුවට තේරෙන්නේ මේ ඔයාලට තේරෙන්නේ නැහැ. ඔයාලා පාඩම් කරන්නකෝ. ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවනේ ඒකට යන්නකෝ. එහෙම නෙමෙයි. කට්ටියත් එක්ක එකතු වෙලා මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙන්න. මෙඩිටේෂන් එකක් කරනකොට දරුවට මෙඩිටේෂන් බැරි වෙන්න පුළුවන්. හැබැයි එයාට අම්මයි තාත්තයි දෙන්න උදේ 5ට නැගිටලා භාවනා කරනවානේ. එතකොට එයාලා ඒකට අදාළ ඒ විනය කියන එක හදා ගන්නවා. පළවෙනි තැන ගෙදර. දෙවෙනි තැන තමයි පාසල කියන එක. දෙවෙනි තැන තමයි පාසල. දැන් පාසල ගැන කතා කරන්න අද යන්නේ නැහැ අපි. ඔබට පුළුවන් මේක ස්වාධීනව තනියෙන් මේ දැවැන්ත ගමන පාවිච්චිට ගන්න. අපි හිතමු ධනය උපයන එක ගැන දැවැන්ත අරමුණක් තියාගන්න දරුවොත් එක්ක ඒ ගමන යන්න. බලය සම්බන්ධ වුණත් ගෙදර සාමූහිකව යන්න. විනය සම්බන්ධව වුණත් සාමූහිකව යන්න. ඒකට දැන් මුදල් ලිපීම ගැන කියන්නකෝ. මම අද මේ පැත්ත කතා කරන්නම ගෙන වෙලා නැති නිසා මුදල් ලිපීම ගැන දරුවොත් ඒකට සම්බන්ධ කරගන්න. බිරිඳත් ඒකට සම්බන්ධ කරගන්න. එතකොට දරුවෝ මුදල් කළමනාකරණය කිරීම ඉබේ පුරුදු වෙනවා. දරුවට රුපියල් 100ක් දුන්නොත් හැන්දෑවට ගෙදර ආවහම පොතේ ලියලා තාත්තට පෙන්වන්න ඕනේ. ඒ රුපියල් 100ෙන් මොකද කරේ? අම්මා තාත්තා බලන්න ඕනේ. මේ රුපියල් 100ෙන් ඇති වැඩක් නැති බව ඇත්ත. ඔබට වැඩක් නැති වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ රුපියල් 100ෙන් ඉතිරි 10ක් ලැබුණා නම් දරුවා ලව්ව ඒක ඉතිරි කරවන්න. පුතා ලොකු වුණාම ඉඩමක් ගන්න ඕනේ. මේ ඉස්කෝලේ ගිහිල්ලා ඉතුරු වෙන හැම සතයක්ම මේකට දාන්න. එතකොට පුතාට අවුරුදු 18 විතර වුණාට ලස්සන ඉඩමක් ගන්න පුළුවන්. ඒ වෙත් පුරුදු කරන්න. එතකොට මේ මගෙන් අහයි පිස්සුද ළමයින්ට මොකටද ඉඩම් ගන්න උගන්වන්නේ? ඌව බොරු වැඩ. හැබැයි ඔබේ පුතා හොදුව ධනවත් භාවය කියන එකට දන්නේම නැතුව ඔබ පුහුණු කරනවා. මුදල් විනය කියන එක ඇති කරනවා එයාට. ඒක තමයි ක්‍රමය. දැන් තේරුණාද? ඔන්න ඕක තමයි මේ ප්‍රශ්නට උත්තරේ. දැන් මෙතන තියෙනවා කරුණු 10ක්.
මේ කරුණු 10 තමයි මම කිව්වේ ඔබට අර ටික ස්ටඩි කරගෙන ඇවිල්ලා මේ 10 ලියන්න. ලියලා ඉවර වෙලා ඇත්තටම ඔබ මේ නීති තුනට අනුව ජීවිතේ ගොඩනගනවාද කියලා ස්ටඩි කරලා බලන්න. Discipline is the bridge between goals and accomplishment. Jim Rohn කියලා තියෙන්නේ එහෙමයි. විනය කියලා කියන්නේ පාලම. මොකේද? ඉලක්ක තියෙනවා, සාර්ථකත්වය තියෙනවා. ඒ දෙක යා කරන පාලම තමයි විනය කියලා කියන්නේ. ඉක්මීම කියලා කියන්නේ. ඉවසීම කියලා කියන්නේ. හරිද? දැන් ඔන්න 10 තියෙනවා. සත්‍යවාදී බව. ඔබ කොහොමද මේ ටෙක්නික් එක ඔබේ ජීවිතේ පාවිච්චියට ගන්න? يعني කවදාක බොරු කියන්නේ නැහැ. චිත්තාවේග මෙහෙයවීම කියන එක. ඒ කියන්නේ ඉමෝෂන්ස්, ඒ කියන්නේ අපි කියනකට චිත්තාවේග කළමනාකරණය කියන එක. ආවේග. පුළුවන් තරම් ඔබ පුහුණු කරන්න ඕනේ. කෝපය වෙන්න පුළුවන්, ආදරය වෙන්න පුළුවන්. වෛරය, පරිගැනීම, ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන්, සහ සංවේදී බව වෙන්න පුළුවන්, අනුකම්පාව වෙන්න පුළුවන්. මේ හැම එකක්ම නිවැරදිව මධ්‍යස්තව මෙහෙවන්න පුහුණු වෙන්න ඕනේ. නිවැරදිව. දැන් අපිට කෝපය පාලනය කරන්න බැරි වුණොත් ඒකේ ප්‍රතිඵලය මහා විනාශයක්. ආදරය නිවැරදිව මෙහෙවන්න බැරි එක්කෙනෙක් මහා අනතුරකට වැටෙනවා. ආදරය කියන්නේ ලෝකයේ තියෙන උතුම්ම හැඟීම. හැබැයි ඒක මෙහෙවන්න බැරි එක්කෙනාට අමාරු වෙටනවනේ. ඒතර මේ දෙකම කළමනාකරණය කරන්න දැනගන්න ඕනේ. වචන මෙහෙවීම කියන එක. වචන කියලා කියන්නේ අපේ කටින් පිට වෙන ශබ්ද. ඒ ශබ්දවල අසාමාන්‍ය බලයක් තියෙනවා. ඒ බලය ඔය වෝටර් ක්‍රිස්ටල් කියන ඒවා හදන්න එහෙම උදව් වෙන්නේ ඒක. මෙතන ඉන්නවා ඒක ඉගෙන ගත්ත කට්ටියත් මාත් එක්ක. ඒ කට්ටිය දන්නවා වෝටර් ක්‍රිස්ටල් හැදෙන්නේ කොහොමද? Taman කතා කරනකොට. මේ sound and vibration කියන එක පුද්ගලයෙක් වෙනස් කරන්නේ කොහොමද? පරිසරය වෙනස් කරන්නේ කොහොමද? Taman වචන මෙහෙවන ඒවා. සුභවාදී වචන, positive words පාවිච්චි කරගෙන යනකොට පුද්ගලයෙකුට මොකද වෙන්නේ? negative words පාවිච්චියට යනකොට මොකද වෙන්නේ කියලා ඔබ දැනගන්න ඕනේ. චර්යා රටා මෙහෙවීම කියන එක. ඒ කියන්නේ පුද්ගලයෙක් හැසිරෙන විදිය. මගේ හැසිරීම රටාව මම කොහොමද පවත්වගෙන යන්නේ? මම hina වෙන්නේ කොහොමද? වැඩ කරන්නේ කොහොමද? ඇවිදින්නේ කොහොමද? කන්නේ බොන්නේ කොහොමද? අඳින්නේ පළඳින්නේ කොහොමද? ඒවා ඔක්කොම ඒකට අදාළයි. ඊළඟට බලන්න සම්බන්ධතා මෙහෙවීම කියන එක. කොහොමද මේ රිලේෂන්ෂිප් මැනේජ්මන්ට් කියලා කියන්නේ කොහොමද? තමන් එක්ක සම්බන්ධතා පවත්වන්නේ කොහොමද? එහෙනම් අපි හැම කෙනෙක්ම තමන් එක්ක රිලේෂන්ෂිප් එකක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මගේ හිතයි මගේ බොඩි එකයි. මගේ හිත වැඩ කරන්නේ කොහොමද? මගේ ඇඟ වැඩ කරන්නේ කොහොමද? පාවිච්චියට ගන්න පුළුවන් වෙන්න ඕනේ. තමන් එක්ක තියෙන සබඳතාව. දෙවෙනි එක තමන්ගේ ළඟම ඉන්න පවුලත් එක්ක තියෙන සබඳතාව මොන වගේද? ෆැමිලි කියන එකත් එක්ක. තුන්වෙනි එක තමන්ගේ සමීපතම ඇසුරු කරන කට්ටියත් එක්ක තියෙන සබඳතාව මෙහෙවන්නේ කොහොමද? හතරවෙනි එක මගේ රැකියා ස්ථානයේ හෝ ව්‍යාපාරික ස්ථානයේ හෝ මගේ අසල්වැසියන් එක්ක සබඳතාව කළමනාකරණය කරන්නේ. ඊට පස්සේ මේ කණ්ඩායම් තුනෙන් පිට අයත් එක්ක මම සබඳතාව පවත්වන්නේ කොහොමද? ඔබට ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඊළඟට අනෙකාගේ අයිතීන් පිළිබඳ අවධානය. අපි තේරුම් ගන්න ඕනේ මේ මට වගේම අනෙක් අයටත් අයිතියක් තියෙනවා. මට වගේම අයිතීන් තියෙන ඒ කට්ටියට. ඔබේ ගෙදර ඉන්න සුනක පැටියාටත් අයිතියක් තියෙනවා යාළුවා. දේවල් ඔබ සුනක පැටියෙක් ගෙනල්ලා ඇදුවා නම් එයාටත් අයිතීන් තියෙනවානේ. එයාගේ නිදහස සම්බන්ධ. පූස පැටියෙක් හැදුවා නම් පූස පැටියටත් අයිතීන් තියෙනවා. ඒ පූසගේ පැත්තේ අයිතීන් ටිකක් තියෙනවා. අපි ඒක කරු කරන්න ඕනේ. අපේ දරුවෙක් හදනවා නම් අපි දරුවගේ අයිතීන් ටික කරු කරන්න ඕනේ. අපි තුමු මගේ බිරිඳ ඉන්නවා, මගේ සැමියා ඉන්නවා. එයාගේ අයිතීන් ටිකක් තියෙනවා. එයාට ආවේනික ටිකක්. එයාට ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ. අපිව පිළිගන්න පුරුදු වෙන්න ඕනේ. ඒතර ඔෆිස් එකේ වැඩ කරන කාර්ය මණ්ඩලයේ ඉන්නවා. ඒ කට්ටියගේ අයිතීන් තියෙනවා.
නිදහසේ ජීවත් වෙන්න, නිදහසේ කැම බීම ගන්න, නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න හරියට තියෙනවා ඒවා ටිකක්. ඒවා ගැන අවධානය යොමු කරන්න ඕනේ අපි. ඊළඟට අපි කොහොමද මේ කැපවීම කියන එක, ඩෙඩිකේෂන් එහෙම නැත්නම් කමිට්මන්ට් කියන එක පවත්වගෙන යන්නේ කොහොමද? යමක් ලබා ගන්න අපි කොහොමද කැපවීම කියන එක පාවිච්චියට ගන්න. ඕක හරිය වැදගත් දෙයක්. ඒකත් විනයක් ඇතුව කොහොමද මම කැප වෙන්නේ? අධිවේගයෙන් ගියොත් විනාශ වෙනවා. ඒක අපි දන්නවා. එමින් ගිහිල්ලා ඇති වැඩකුත් නැහැ. ඒකත් දන්නවා. ඒකට දන්න ගන්න ඕනේ මම මේ අරමුණ ලබා ගන්න මම විනයක් ඇතුව කොහොමද මම මේ ගමන යන්නේ කියලා. පිළිගැනීම සහ ගරු කිරීම. මේ ලෝකයේ උපදින හැම කෙනෙක්ම හරිය කැමති තමන්ව පිළිගන්නවට, තමන්ට ගරු කරනවට. ගරු කරනවා කියන්නේ වඳින එක එහෙම නෙමෙයි හොඳේ. ඉහළ දන ගහලා වඳින එක නෙමෙයි. එයාට නිසි ගරුත්වය දෙන්න ඕනේ. නිසි ගරුත්වය කියන එක දෙන්න ඕනේ. ඒකට ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. ඊළඟ එක අගය කිරීම කියන එක. ඒ කියන්නේ gratitude කියන එක. කෘතවේදීත්වය කියන එක. හැම වෙලාවකම පුහුණු කරන්න ඕනේ. ඒක නිසා තමයි දැන් ඔය මගේ ට්‍රේනින් වලට එන හැමෝම දන්නවා. මගේ මේ law of attraction වගේ ට්‍රේනින් ඉවර කරනකොට අපි gratitude meditation කියලා වෙනම එකක් කරනවා. ඒ කියන්නේ යුනිවර්ස් එකට කොහොමද මම gratitude එක මේ පරිසරයට කොහොමද තමන්ගේ අම්මා තාත්තට ගුරුවරුන්ට තමන්ගේ පවුලේ අයට තමන්ගේ අසුරු කරන කට්ටියට උදව් කරපු කට්ටියට තමන්ට තමන්ගේ හිතට කෘතවේදී වෙන්නේ කොහොමද එයාව අගය කරන්නේ කොහොමද කියලා. ඒක හරිය වටින එකක්. ඒක පුදුම බලයක් තියෙන එකක්. ඒකත් විනයට අදාළ එකක්. විශ්වාසපන්ත භාවය. ඒ කියන්නේ මේ trust කියන එක. trust කියන එක. අන්‍යෝන්‍ය විශ්වාසය. එකිනෙකා අතර තියෙන විශ්වාසය කියන එක. ඒ කියන්නේ මමයි මගේ බිරිඳයි අතර, බිරිඳයි මායි අතර, අම්මා තාත්තා දරුවෝ අතර. ඊට පස්සේ අපේ ආයතනයේ වැඩ කරන කාර්ය මණ්ඩලයත් එක්ක අපි අතර, අපි ප්‍රධානීන් අතර, අපේ අසල්වැසියන් අතර, අපේ කස්ටමර්ස්ලාත් එක්ක, ගනුදෙනුකරුවෝ සේවාදායකයොත් එක්ක කොහොමද මේ විශ්වාසවන්ත භාවය පවත්වගෙන යන්නේ? ඒතර අපිට හොයන්න සිද්ධ වෙනවා මම මගේ කස්ටමර්ස්ලාට බොරු කරනවා. විශ්වාසවන්ත භාවය පළුදු වෙනවා. මම මගේ බිරිඳට බොරු කියනවාද බොරු කරනවද? මම මගේ සැමියාට බොරු කියනවාද බොරු කරනවද? විශ්වාසවන්ත භාවය පළුදු වෙනවා. අම්මා තාත්තා දරුවන්ට බොරු කියනවාද? දරුවෝ අම්මා තාත්තට බොරු කියනවාද? විශ්වාසවන්ත භාවය පළුදු වෙනවා. එතකොට මේ අපිට යන්න බෑ විනය බිඳ වැටෙනවා. මේ ටික ඔක්කොම එකතු වුනහම මේ 10 එකතු වුනහම ඔබට ඇති වෙනවා ආත්ම විශ්වාසය සහ ආත්මාභිමානය කියන ජීවිතේ සාර්ථකත්වයේ කරා මෙහෙවන අප්‍රමාණ බලයක්. ඒක කොච්චරද කියන්න මට තේරෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි ඒකෙන් ලැබෙන බෙනිෆිට් කොච්චරද කියන්න මම දන්නේ නැහැ. එක උදාහරණයක් කියලා අපි වැඩසටහන ඉවර කරමු. වෙලාවත් පහුවෙලා ගිහිල්ලා තියෙන නිසා. ඔබ හැමෝම දන්නවා උසේන් බෝල්ට්. උසේන් බෝල්ට් මෙන්න මේක තියාගත්තා. එයාගේ ඉලක්කයක් තිබුණා, හීනයක් තිබුණා, ලෝකයේ වේගවත්ම ධාවකයා බවට පත් වෙනවා කියලා. ඒක හදාගෙන යා පුහුණු උපදේශකවරු යටතේ පුහුණු වීම කරා. නොකඩවා අවුරුදු 20ක් කැප වුණා. හරිද? එයාගේ ජීවිතේ ඔක්කොම වෙනස් කරා මේකට අදාළව. වෙනස් කළා නොකඩවා අවුරුදු 20ක් පුහුණු. ඒ වෙනස් වීමේ පුහුණු වීමේ ඒ හීනේ බලය තමයි මේ විනය කියන එකේ බලය තමයි මොකක්ද උනේ? ඔලිම්පික් තරඟ දෙකකදී උසේන් බෝල්ට් ඔලිම්පික් ග්‍රවුන්ඩ් එකේ දුවලා තියෙන්නේ තප්පර 20යි. අවුරුදු 20ක් පුහුණු වෙලා තප්පර 20ක් ඔලිම්පික් තරඟ දෙකකදී දිව්වා. දුවලා රත්තරන් පදක්කම් 9ක් සහ ඇමරිකන් ඩොලර් මිලියන් 119ක් අත්පත් කරගත්තා. බලන්න විනයගරුක ජීවිතයක ප්‍රතිඵලය. Discipline is the bridge between goals and accomplishment. හික්මීමකින් තොරව ඒක අතරමඟ අතෑරියේ නෑ. ඒ කාලය තුල යා
තමන්ගේ අරමුණට පටහැනි දේවල් කෑවෙන්නේ නැහැ. අරමුණට පටහැනි ජීවන රටාවකට ගියේ නැහැ. අරමුණට පටහැනි කිසිම දෙයක් කරේ නැහැ. විනයක් සහිතව ඒ ගමන ගියා. ඒ ගමනේ ප්‍රතිඵලය හැටියට මොකක්ද උනේ? මහා දවන්ත ජයග්‍රාහකයෙක් බවට පත් වුණා. ලෝක ඉතිහාසයේ වෙනස් කරපු කෙනෙක් බවට පත් වුණා. ඉතින් මම ඔබට ආරාධනා කරනවා ගායන ළමයි ගත්ත මහන්සියේ ප්‍රතිඵලයක් හැටියට ඔබ සියලු දෙනා තීරණයක් ගනිමු. අපි වෙනස් වෙමු. හෙට නෙමෙයි අද ආකර්ෂණ නීතියට අනුව නිකොලා ටෙස්ලාගේ නීතියට අනුව අද හරිම සුන්දර දවසක්. මේ අවුරුද්දේ තියෙන හොඳම දවසක්. 6 වෙනි මාසේ 6 වෙනිදා 21 එකතු කරත් 3 නිකොලා ටෙස්ලාගේ නීතියක් තියෙනවා 369 කියලා. අද දවස කියන්නේ 6 2යි 3 1යි 6 2යි. ඒක නිසා ඔබට හොඳම දවස හොඳම වෙලාව අද දවස අද මේ මොහොත. පටන් ගන්න ඔබේ ජීවිතය ගොඩනගන්න ධනය බලය විනය පිරුණු සතුටින් පිරි ජීවිතයක්. ඒ සඳහා ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්ය ලැබේවා. මේ විශ්වයේ ආශිර්වාදය ලැබේවා කියලා සුබ පතනවා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච සියලු දෙනා ගායන ඇතුළු කණ්ඩායමට කෘතවේදීන් ඕනේ අගය කරන්න ඕනේ. ඒක විශ්ව නීතියක්. අගය කිරීම කෘතවේදීත්වය. ඒ කෘතවේදීත්වයේ අගය කිරීම කරන ගමන් ඔබ ඔබේ ජීවිතය වෙනස් කරන්න අලුතෙන් පටන් ගන්න. හෙට නෙමෙයි දැන්. එමනම් ඔබ සියලු දෙනාට ඉතාමත්ම ස්තුතියි. ආයුබෝවන්. බොහොම පිං සර්. අපේ මවුනා කණ්ඩායමට අවුරුද්දක් පිරීම නිමිත්තෙන් අපි 2020 අවුරුද්දේ ඉඳලා මේ වෙනකන් පවත්වාගෙන ආවා. අපේ කණ්ඩායම 4 දිනකින් පටන් ගත්ත මේක. ඒ 4 දිනා තමයි අපේ නයන සර්, ඒ වගේම දිරුක් මහත්මයා, ඒ වගේම සංජය සර්, ඒ වගේම අපේ ඉන්න බන්දුල කාර්ය සම්මහත්මයා, තව කීප දෙනෙක් ඉන්නවා ඒකම. මමත් ඇත්තටම පස්සේ මේ කට්ටියත් එක්ක සම්බන්ධ වුණේ බන්දුල මහත්මයාගේ මග පෙන්වීම යටතේ. ඒ වගේම විපුල සර්, ඒ වගේ ජයකොඩි සර්, ලලිත් සර්, ඒ වගේ ගොඩාක් අය ඉන්නවා මෙතන තමන්ගේ කැපකිරීම කරන. ඒ වගේ අපි අර සර් අපිට කියන වගේම අපි හැමෝම උදේ පාන්දර 3:55ට නැගිටලා 4:55 ඉඳලා 3:55ට නැගිටලා අපි උදේ පාන්දර මේ කට්ටිය ඔක්කොම වැඩ පටන් ගන්නවා සර්. එතකොට ඒ වගේ සමාජයේ දැන් අද වෙද්දි මේ වෙද්දි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අද ප්‍රෝග්‍රෑම් එකේ හිටිය හැමදාම මේ ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. අද ප්‍රෝග්‍රෑම් එකේ හිටිය 65 දෙනෙක්. එතකොට හැමදාම මේ වගේ කට්ටිය එකතු වෙනවා. ඇත්තරම ඒක හොඳ මම හිතන්නේ අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන් අපේ ජීවිතේ යම් දෙයක් කරා කියන එකෙන්. ඒක නිසා අපේ මේ සංගමේ අපේ ප්‍රධාන අරමුණ තමයි දර්ශනය තමයි මේ වහල් භවයෙන් මිදුණු ඒ වගේම නිරෝගීමත් කයක්, ඒ වගේම නිරෝගීමත් මනසක්, ඒ වගේම අධ්‍යාත්මයෙන් පිරි ශ්‍රී ලාංකික මිනිසෙක් බිහි කිරීම. ඒ සඳහා තමයි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අපි දිගටම තියන් යන්නේ. මේ වගේ මේ අපේ අවුරුද්ද පිරීම නිමිත්තෙන් මේ හැම ඉරිදා දවසකම රෑ 7 ඉඳලා මේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඉදිරි සතියේ තියෙනවා. එතකොට අපි ඊට අමතරව අපේ පොසොන් පොයේට අපි දැන් වැඩසටහනක් තියෙනවා අපේ බණක්. පැය එකමාරක බණක් තියෙනවා. ඒ පිළිබඳවත් අපි දැනුවත් කරනවා. එතකොට දැන්ට ප්‍රශ්න තියෙන අය පොඩ්ඩක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට කතා කරන්න පටන් ගන්න පුළුවන්. විනාඩි 10ක් විතර දෙන්න පුළුවන් කට්ටියට ප්‍රශ්න අහන්න. ප්‍රශ්න ඉදිරිපත් කරන්න. දීර්ඝ මොන හරි ආපු ප්‍රශ්න තියෙනවද අපිට? නැත්නම් කොහොමද කරන්නේ අපි? කට්ටිය මයික් ඔෆ් කරන්න කතා කරන්න සර්. ඔව්. මයික් ඔෆ් කරන්න. සර්. ඔව් එනවා කියන්න. ඔව් ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙන අය? දිරුකා ඔයාට ආපු කමෙන්ට්ස් වල ප්‍රශ්න තියෙනවද? විශේෂව නැහැ මේක හොයන්න බෑ අධික වේගෙන් කමෙන්ට්ස් ටික යන නිසා. ආකර්ෂණ නීතිය ගැන ආයි ඊළඟ වැඩසටහන කවද්ද දන්නේ නැහැ සර් තියෙන්නේ. මම මේ පරණ ගෝලයෙක් මම මේ කතා කරන්නේ සර්. ඒ කියන්නේ කොයි වැඩසටහනද?
සර් ආකර්ෂණ නීති අර අපි මට මතක හැටියට මම 2000 විතර ඇවිල්ලා නැවතුනේ කෙනෙක්. ඊට පස්සේ එතනින් පස්සෙම මට එන්න බැරි වුණා මොකද මම කොටම හිටියේ නැති නිසා. මට හරි ආසයි සර්. ඔව්. මෙහෙම කරන්න දැන් මාසෙකට දවසක් මම අර නොමිලේ ප්‍රෝග්‍රෑම් එකේ හේමම කරගෙන යනවා. පබ්ලික් ලයිබ්‍රරි කරපු එක තාමත් අපි කරනවා දැන් ඔන්ලයින් එකෙන් කරනවා. හරි. මගේ චන්දන ගුණවර්ධන පේජ් එකට යන්න. පේජ් එකට ගියාම ඒකට අදාළ පෝස්ටර් එක දානවා අපි ලින්ක් එකත් එක්ක. ඒකට ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි සර්. හරි. එතකොට ඔයාලට ඒක කන්ටිනියු කරගෙන යන්න පුළුවන් වේවි. හරි සර්. බොහොම පිං. හෙලෝ සර්. ඔව්. සර් මම අද තමයි මේ දේශන සමග ඉස්සලම සම්බන්ධ වුණේ. නමුත් සර් මට වෙලාවට සම්බන්ධ වෙන්න අපහසු වුණා. සම්බන්ධ වුණේ මට නැවතත් මේ වැඩසටහන නරඹන්න හැකියාවක් තියනවද? දැන් පුළුවන් නේද Facebook එකේ කියන්නේ නේද? Facebook එකේ යනවා live ඒකෙන් බලන්න පුළුවන් ඔබට. එතකොට දයාලගේ page එකෙත් තියෙනවා මගේ page එකට share කරලා තියෙනවා දෙකෙන් කොයිකෙන් වුණත් බලන්න පුළුවන්. හොඳයි සර්. ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ හෙලෝ. ඔව්. සර්ගේ දේශනයේ කිව්වා අපි අතීතයේ හිටපු මුදන් මිත්තන් මේවා අනුගමනය කළේ කොහොමද කියලා. ඒක පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද? මගේ අම්මේ ලොකු ඒ ප්‍රශ්නයක්. දැන් උදාහරණයක් ගනිමු. ලංකාවේ ඉතිහාසයේ ධනවත් පුද්ගලයෝ හැඳින්වුවේ සිටුවරු කියලා. ඒක තමයි ලංකාවේ තිබිච්ච සංකල්පය. සිටුවර සංකල්පයක් තිබුණේ. ඒ සිටුවරය කියලා කියන්නේ ධාර්මික විදිහට ඒ කියන්නේ පරිසරයට එරෙහි නොවන සමාජයට එරෙහි නොවන කිසිම සත්වයකට එරෙහි නොවන ආකාරයෙන් ධනය උපයපු මහා බලවත් කට්ටියක්. එතකොට ඒ කට්ටිය පරිසරය විනාශ කරේ නැහැ. මම පුංචි උදාහරණයක් විතරක් කියන්නම්. ලංකාවේ හිටපු කට්ටිය කවදාකවත් මධ්‍යම කඳුකරය විනාශ කරේ නැහැ. ඒක රාජ්‍ය හිමිකමක් තියෙන මිනිස්සුන්ගේ ස්වාභාවික අයිතියක් හැටියට තමයි ඒක පවත්වගෙන ගියේ. කිසිම දවසක මධ්‍යම කඳුකරේ වැව් ඉදි කරේ නැහැ. ජලාශය ඉදි කරේ නැහැ. ඒකට හේතුවක් තිබුණා ඒ කඳු වැටි ආශ්‍රය කරගෙන වටේට තියෙන තනිතලා බිම් වලට ජල උල්පත් ජල දහරා ගලාගෙන ගිය නිසා. දෙවෙනි එක කවදාකවත් කිසිම මිනිස්සු සර්ගේ මයික් එක ඔෆ් නැස. මයික් එක. එසා පුදුමාකාර සංහිඳියාවක් තිබුණා. දෙවෙනි එක කවදාකවත් දැන් රොබර්ට් නොක්ස්ගේ වාර්තා එහෙම ඔබ බැලුවොතින් රොබර්ට් නොක්ස් කියලා තියෙනවා ලංකාවේ මිනිස්සු ජීවත් වෙච්ච හැටි. කාපු බීපු හැටි. ඇඳපු පළඳපු හැටි. ඒක පුදුමාකාර ජීවිතයක්. ඒ කියන්නේ අසාමාන්‍ය සතුටකින් අසාමාන්‍ය විදිහේ නිදහසකින් ලංකාවේ මිනිස්සු ජීවත් වුණා. දැන් මම ඒකට පුංචි එක උදාහරණයක් විතරක් කියන්න ලංකාවේ රාජ්‍ය ක්‍රමයක් තිබුණේ. රජ්ජුරුවෝ රටපාලනය කරේ අමුතුම ක්‍රමයකට ලංකාවේ. කිසිම දවසක රජ්ජුරුවෝ ඔටුන්න පළඳින්නේ නැහැ. ඔටුන්න තියෙන්නේ සිංහාසනය ළඟ දකුණු පැත්තේ හදපු වෙල්වට් රෙද්දක් උඩ තියලා තියෙනවා. රජ්ජුරුවෝ වාඩි වෙනවා සම රවුමකට තමන්ගේ අමාත්‍ය මණ්ඩලය. අමාත්‍ය මණ්ඩලය කියලා කියන්නේ වෙළඳ ඇමතිවරයා වෙන්නේ ආර්ථික සංවර්ධන ඇමතිවරයා වෙන්නේ රටේ වෙළඳ නායකයා. එයා තමයි රටේ ආර්ථිකය ගැන තීරණයක් ගන්න. හමුදාපතිවරයා තමයි ආරක්ෂක ඇමතිවරයා වෙන්නේ. ඒ විදිහේ નિયમિત ක්‍රමයක් තිබුණා අපි අර ඉගෙනගත්ත නායකත්වයේ බලය එන ක්‍රමයක්. ඒ ක්‍රමයට තමයි වාඩි වෙන්නේ. වාඩි වෙලා සාකච්ඡා කරනවා යාළුවෝ හැටියට කනවා බොනවා තේ බොනවා hina වෙනවා විහිළු කරනවා ඒ විදිහට ගත කරනවා. ගත කළ වෙල තීරණයක් ගන්නවා. තීරණය අරගත්තට පස්සේ ඒ තීරණය ප්‍රකාශයට පත් කරන්නේ රජුරෝ. රජුරෝ තීරණය ප්‍රකාශයට පත් කරනකොට ඔටුන්න ඔලුවට දානවා. උඩ තිබිච්ච ඔටුන්න අරගෙන ඔලුවට දාලා සාමූහිකව ගත්ත තීරණය ප්‍රකාශයට පත් කරනවා. ප්‍රකාශයට පත් කරාට පස්සේ ඒක නැවත කාටවත් වෙනස් කරන්න බෑ. ඒක තමයි සම්මතය. දැන් බලන්න කොච්චර අපූර්ව ක්‍රමයක්ද තිබුණේ කියලා. ධනය රැස් කරා, බලය රැස් කරා, විනය අනුව ජීවත් වුණා.
ඒකට ලංකාවේ ගොවිතැන් කරෙත්, ගෙවල් දොරවල් හැදුවෙත්, යාන වාහන හැදුවෙත්, මිනිස්සු ලෝකයේ දැවැන්ත ව්‍යාපාර පවත්වගෙන ගියා ශ්‍රී ලංකාවේ. දැන් ඊයේ පෙරේද උතුරු ඊශ්‍රායලයේ හම්බෙලා තියෙනවා අවුරුදු 9000ක් පැරණි කල වගයක්. ඒ කල ටිකේ තියෙනවා තිබිලා සුවඳක් ආවා. ඒ සුවඳ අරගෙන බලනකොට පරීක්ෂණ පවත්වලා බලනකොට අවුරුදු 9000කට කලින් ලංකාවෙන් අරන් ගිය කුරුඳු. බලන්න කොච්චර දියුණු වෙලා තිබිලා තියෙනවද කියලා. ඔබ ඇමරිකාවට ගියොත් බලන්න දෙනවා හරි අඩුයි. නමුත් ඇමරිකාවේ මෙට්‍රෝ කියන වෝ මියුසියම් එකේ පල්ලෙහා අධි ආරක්ෂාව යටතේ තියලා තියෙනවා ලංකාවේ රජවරු පාවිච්චි කරපු ස්නයිපර් වෙපන්ස්. ඒ බලය සම්බන්ධව අමුතු ක්‍රමයක් තිබුණා. ධනය සම්බන්ධව අමුතු ක්‍රමයක් තිබුණා. විනය සම්බන්ධව අපූර්ව ක්‍රමයක් තිබුණා. ඉතින් ඒක ලොකු මාතෘකාවක් කොටස් වර්ග කරගෙන අපිට කතා කරන්න පුළුවන්. පොඩ්ඩක් හොයලා බලන්න. එතකොට ඔබට තේරෙවි අපි ජීවත් වෙච්ච ක්‍රමය කොහොමද කියලා. හරි, තාම මොනවද තියෙනවද? ප්‍රශ්න තියෙනවා නම් අපිට තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නෑ නේද? ඉවර කරමු. එහෙනම් අපි අමතරව මොනවා හරි තිබුණොත් දැන් මෙහෙමයි. අමතරව මොනවා හරි ගැටලු මේක ප්‍රසිද්ධිය කියන්න බැරි ගැටලු එහෙම තිබුණොත් ඔබට වෙලාවක් කතා කරලා මේ නම්බර් එකට කතා කරලා අහන්න. පෞද්ගලික මානසික ගැටලුවක් හරි මොකක් හරි නම් මට ඒකට උදව් කරන්න කතා කරලා ටෙලිෆෝන් එකෙන් ඒ විදිහට මම උදව් කරනවා. සල්ලි ගන්නෙ නැහැ. ඔව් ඒතකොට ෆ්‍රී වෙලාවට දැන් කතා කරනකොට මට කෝචින් එකක් තියෙනකොට කතා කරොත් මට ඒක උත්තර දී ගන්න බෑ. හැබැයි ෆ්‍රී වෙලාවක් කියයි මෙන්න මේ වෙලාවට කෝල් එක ගන්න කියලා. එතකොට අරගන්න. එතකොට මම කතා කරලා උදව් කරන්න. ඔව් බොහොම පිං සර් අද දවසේ පැමිණිලා අපිට මේ